එසේනම් පළමුවෙන්ම මේ සංවාදශීලී සම්මන්ත්‍රණය සඳහා සහභාගීව ඔබ සැම සහෝදරාත්මක පිළිගනිමින් මේ සම්මන්ත්‍රණය කටයුතු ආරම්භ කරමින් ඔබ සැම ආමන්ත්‍රණය කරන ලෙස මා සහෝදරත්වයෙන් ආරාධනා කරනවා පුබුදු ජයගොඩ සහෝදරයාට. අද මේ කටයුත්ත මෙහෙවීම සඳහා පැමිණ සිටින දේවින්ද සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම පැමිණ සිටින ආදරණීය මව්පියවරුනි, සහෝදරියනි, සහෝදරවරුනි, ජනමාධ්‍ය වේදී සහෝදරවරුනි, සහෝදරියනි. කොළඹ දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ආර්ථික පර්යේෂණ සංසදයේ කියන සංවිධානය විසින් ආරාධනාවක් ලැබිලා තියෙනවා නව ලිබරල් ධනවාදයේ දෙවැනි අදියර සම්බන්ධයෙන්ුත් ඒ දෙවැනි අදියරයේදී වමේ ව්‍යාපාරය සතුව තියෙන අභියෝගය සම්බන්ධයෙන්ුත් සාකච්ඡා කරන්න කියලා. එතකොට ඒ සාකච්ඡාව මම පැති කිහිපයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගත්තොත් මේකේ පැති දෙකක් තියෙන්නේ. එක පැත්තක් තමයි නව ලිබරල් ධනවාදයට අදාළ සාකච්ඡාව, දෙවෙනි එක තමයි ඒ ඉදිරිපිට වමේ ව්‍යාපාරය ලෙස අපි සතුව තියෙන වගකීම පිළිබඳ, අපි සතුව තියෙන අභියෝගය පිළිබඳ පාර්ශවය. දැන් නව ලිබරල් වාදය කියන වචනය හැමතැනම හැම විටම අපේ රටේ පාවිච්චි වෙනවා. ගොඩාක් සාකච්ඡාවලදී මේක පාවිච්චි වෙලා තියෙනවා. නමුත් ඒ පාවිච්චි වෙන අවස්ථාවලදී හැම විටම මේක පාවිච්චි වෙන්නේ පොදුවේ මේ තියෙන ධනවාදයෙන් අයින් කරලා, ධනවාදයෙන් වියුක්ත කරලා තමයි සාකච්ඡා වෙන්නේ. ඒ නිසාම තමයි නව ලිබරල් වාදයේ විකල්පයේ විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයාට ජාතික ආර්ථිකය කියලා එකක් හරි, තවත් කෙනෙකුට වෙනත් සමාජ රනිල් වික්‍රමසිංහ මහත්තයාට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමවේදයක් කියලා හරි කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ නව ලිබරල් වාදයේ කියන අදහස සමස්ත ධනවාදයෙන් වෙන් කරලා වියුක්ත කරලා අඳුන ගන්න නිසා. ඒ නිසාම තමයි මේ සම්මන්ත්‍රණය සූදානම් කරපු සහෝදරවරු ඒගොල්ලෝ කිව්වේ අපි මේක නව ලිබරල් වාදය කියන නම වෙනුවට නව ලිබරල් ධනවාදය කියන නමින්ම අපි මේක ආරම්භ කරමු කියලා. අපි ඒක එහෙම සාකච්ඡා කරමු කියලා. දැන් මම බලාපොරොත්තු වෙනවා මුලින්ම මේ නව ලිබරල් වාදය කියන එක මොකක්ද, ඒක ඇති වුණේ කොහොමද කියන එක ගැන පොඩි විස්තරයක් කරන්නයි. එතනින් පස්සේ මේ නව ලිබරල් වාදය, නව ලිබරල් ධනවාදය විසින් ලංකාවේ ඇති කරලා තියෙන තත්ත්වය, ලංකාවේ සමාජයේ ඇති කරලා තියෙන තත්ත්වය, සමාජ මනෝභාවයන්ගේ ඇති කරලා තියෙන තත්ත්වය සහ ඒක විසින් අපි ඉදිරිපිට වමේ ව්‍යාපාරයේ ඉදිරිපිට අපිට අභිමුඛ කරලා තියෙන අභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දැන් මේ නව ලිබරල් වාදය කියන අදහස සාකච්ඡා කරන්න කලින් ධනවාදය තුල ඊට කලින් තිබුණ ආර්ථිකය සම්බන්ධ යම් විස්තරයක් සාකච්ඡා කළ යුතුයි. මම හිතන්නේ මේක අපිට කෙටියෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ඊටාම දිගු කාලයක් තිස්සේ මෙන්න මේ අදහස් සාකච්ඡා වෙමින් තියෙනවා. මෑත කාලයේදීත් පුවත්පත්වල ගිය සංවාද වගේ දේවල් හරහා මේ අදහස් සාකච්ඡා වෙමින් තියෙනවා. ඒ නිසාම අපිට දිගු සාකච්ඡාවකට වඩා මේක ඊටාම කෙටියෙන් සාකච්ඡා කරන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. දැන් නව ලිබරල් වාදය කියන ක්‍රමවේදය, නව ලිබරල් වාදය කියන ආර්ථික ක්‍රමවේදය හඳුන්වා දෙන්න කලින් ලෝකේ ධනවාදයේ තිබුණ ක්‍රමය විදිහට තිබුණේ සුබසාධනවාද, රාජ්‍ය සුබසාධනවාදී ධනවාදය. කේන්සියානු ධනවාද කියලා කියනවා. දැන් මේක ලෝකයේ ඇතුළේ ස්ථාපිත වෙන්නේ විශේෂයෙන් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ සමාජවාදී කඳවුරක් බිහිවීමත් එක්ක. දෙවෙනි ලෝක යුද්ධෙත් එක්ක, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ දෙවෙනි ලෝක යුද්ධේ නිමා වුණේ ලෝකයේ විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ, ඊට අමතරව ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ පීඩිත රටවල් වල, පරිවාරයේ රටවල් වල සමාජවාදී විප්ලව ජයග්‍රහණය කළා. සමහර තැන්වල රතු හමුදාවේ රටවල් වලට ඇතුළු වෙලා, විශේෂයෙන් නැගෙනහිර යුරෝපය වගේ තැන්වල, චෙකෝස්ලෝවේකියාවේ, හංගේරියාවේ, බල්ගේරියාවේ, යුක්රේනයේ වගේ රටවල් වල රතු හමුදාව ඇතුළු වෙලා, නැගෙනහිර ජර්මනිය වගේ තැන්වල සමාජවාදී ස්ථාපිත වුණා. ඒකත් එක්ක ලෝකේ පුරාම සමාජවාදී කඳවුරක් බිහි වුණා. මේ සමාජවාදී කඳවුර එක පැත්තකින් මේ සමාජවාදී කඳවුරේ රටවල් ආර්ථිකමය වශයෙන් ලොකු සමුදයක් අත්පත් කරගත්තා. 80%ක් විතර අකුරු ලියන්න කියන දන්නේ නැති මිනිස්සු හිටපු රුසියාව වගේ රටක් ඊටාම කෙටි කාලයක් ඇතුළත අභ්‍යවකාශ යුගයට යන රටක් බවට පත් වුණා. දැනට සංවර්ධනයක් අත්පත් කරගත්තා. ඒ භෞතික සංවර්ධනයට අමතරව ඒ රටවල් වල විශේෂයක් ලෙස තිබුණා මහජන සුබසාධන වැඩසටහන්. විශේෂයෙන් අධ්‍යාපනය නොමිලේ ලබා දීම, සෞඛ්‍ය සේවය නොමිලේ ලබා දීම,
ප්‍රවාහනය ඊටාම සහන මුදලකට ලබා දීම, වැඩිහිටි සුබ සාධනය, ළමා සුබ සාධනය වගේ මහජන සුබ සාධන සේවාවන්, සමාජ සුබ සාධන සේවාවන් ක්‍රියාත්මක වුණා මේ සමාජවාදී රටවල් වල. ඒ සමාජවාදී රටවල් වල මෙන්න මේ සුබ සාධන සේවාවල් ක්‍රියාත්මක වෙද්දී අනෙකුත් ධනවාදී සමාජ ක්‍රමය ක්‍රියාත්මක වුණ රටවල් වල ජනතා මතයක් හැදෙමින් තිබුණා, මහජන මතයක් හැදෙමින් තිබුණා. සමාජ සුබ සාධනයන් සඳහා සමාජවාදයේ ජයග්‍රහණය කර දිය යුතුයි කියලා. ඒක ඒ කාලේ ධනවාදී මුණ දුන්න ලොකුම අභියෝගයක් විදිහට තිබුණා. සමාජවාදය තමයි සමාජ සුබ සාධන ලබා දෙන්නේ. සමාජවාදය තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනය ඇතුළු වැඩිහිටි සුබ සාධනය, ළමා සුබ සාධනය වැනි සුබ සාධන ක්ෂේත්‍ර වර්ධනය කරන්නේ සමාජවාදය. ඒක නිසා අප සමාජවාදයට යා යුතුයි කියලා අනෙකුත් ධනවාදී රටවල් වල, ධනවාදී සමාජ ක්‍රමයේ තිබුණ රටවල් වල මහජන මතයක් ගොඩනැගෙමින් තිබුණ විශේෂයෙන් පීඩිත ජන කොටස් අතර. ඒකත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වුණු ආර්ථික පරිහානිය විසින් මතු කරනු ලැබූ තත්ත්වයක් කියන මේ සියලු තත්ත්වයන්ගේ සංකලනයක් විදිහට ධනවාදයට සිද්ධ වුණා සුබ සාධනවාදයක් කරා පසුබසින්. ඉතින් ඒක දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවත් එක්කම මේක භාවිතාවට ආවේ ජෝන් මෙනාඩ් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයාගේ මැදිහත් වීමෙන් තමයි ඒක භාවිතාවට ආවේ. එතකොට ඒ ආර්ථික විද්‍යාඥයා මැදිහත් වෙලා මේ කේන්සියානු ධනවාදය කියලා මාදිලියක් නිර්මාණය කරා. කේන්සියානු ධනවාදය කියලා ආකෘතියක්, ආර්ථික ආකෘතියක් නිර්මාණය කරා. එතකොට මේ කේන්සියානු ධනවාදය තමයි ලෝකේ පුරාම 1940 දශකයේ ඉඳලා විශේෂයෙන් 40 දශකයේ මැද භාගයේ වගේ ඉඳලා 1970 දශකයේ අග භාගය වෙනකල් විශේෂයෙන් කිව්වොත් 1980 වගේ වෙනකල්ම ලෝකේ පුරා ආධිපත්‍ය දරුවේ මෙන්න මේ ආර්ථික ආකෘතිය. එතකොට ඒ ආර්ථික ආකෘතිය තිබ්බ විශේෂය තමයි එකක් එක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මුල් තැන දෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් සංවර්ධනය කිරීම සඳහා මුල් තැන දෙනවා. ඒකෙදි රාජ්‍ය මැදිහත් වීම කියන එක ප්‍රමුඛ කොට සැලකනවා. රාජ්‍ය මැදිහත් වීම තමයි නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රධානම මාර්ගයේ විදිහට ඒගොල්ලෝ පිළිගන්න තිබුණා. ඊට අමතරව මහජන සුබ සාධනයන් සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සුබ සාධන සඳහා රාජ්‍යයේ මැදිහත් වීමක් මේ ආර්ථිකයෙන් අපේක්ෂා කරා. ඒ නිසාම දැන් අපේ වගේ රටවල් වල ගත්තත් දීර්ඝ කාලයක් තිස්සේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. දීර්ඝ කාලයක් තිස්සේ නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක වුණා. ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍යයේ මැදිහත් වෙලා පවත්වාගෙන යන විවිධ සුබ සාධන සේවාවන් ක්‍රියාත්මක වුණා. ওই විදිහට තමයි ලෝකේ ආර්ථිකයේ ආකෘතිය නිර්මාණය වුණේ. ඒකට මේක ඇතුලේ පැති ගණනාවක් තිබුණා. මේ කේන්සියානු ධනවාදය කියන එක ඇතුලේ සුබ සාධන ධනවාදය කියන එක ඇතුලේ පැති ගණනාවක් තිබුණා. එකක් තමයි නිෂ්පාදනය ඉහළ නැංවීම. දෙවෙනි එක තමයි මේ සුබ සාධන, මහජන සුබ සාධන වලට රජය මැදිහත් වීම. තුන්වෙනි එක තමයි මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා. ඒගොල්ලන්ගේ තිබුණ අදහස තමයි දැන් වැඩිපුර නිෂ්පාදනය කරාට වැඩක් නැහැ. ඒ නිෂ්පාදනය කරන ඒවා මිලදී ගන්න කවුරුත් නැතිනම්. ඒක නිසා නිෂ්පාදනය කරනවා හා සමානවම ආර්ථිකයේදී වැදගත් දේ තමයි ඒ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වන සමාජ හැකියාව වැඩි කරන එක. ඒ නිසා මිනිස්සු අතේ සල්ලි වැඩි කරන එක, ක්‍රය ශක්තිය වැඩි කරන එක, මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන එක. අන්න ඒක ඉලක්ක කරගත්ත ආර්ථිකයක් තමයි අපි සුබ සාධන ධනවාදී ආර්ථිකය, එහෙම නැත්නම් කේන්සියානු ධනවාදය කියලා කියන්නේ. දැන් මේ විදිහට මේ ක්‍රමය ඉස්සරහට ඇවිල්ලා, මේ ආර්ථික ආකෘතිය ඉස්සරහට ඇවිල්ලා, සුබ සාධන ධනවාදය කියන එක ඉස්සරහට ඇවිල්ලා දැන් අපේ රටෙත් අපිට ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. අපේ රටේ මේ වගේ ඊයේම ජනසතු ව්‍යාපාර හරහා. ජනසතු ව්‍යාපාර හරහා ගියේ 1950 දශකේ, 1960 දශකේ වගේම 1970 දශකේ එක කාලෙක අපේ රටේ මේ ජනසතු ව්‍යාපාර කියලා නම් කරපු ව්‍යාපාරයන් හරහා විවිධ සේවා ක්ෂේත්‍ර, ඒ වගේම සමහර නිෂ්පාදන ක්ෂේත්‍ර, නිෂ්පාදන කර්මාන්ත ඒවා රජය සතු කරගෙන ගෙනියන එකක් තිබුණා. ඒකට එක කාලයක් සමහරු කිව්ව සමාජවාදී කියලා. සමාජවාදී කියලා තමයි කිව්වේ. ඕකට නම් ලෙනින් කියලා තියෙනවා මේ ජනසතු කිරීම සමාජවාදය නම් ලෝකේ ඉන්න හොඳම සමාජවාදියා ජර්මනියේ කයිසර් රජතුමා කියලා. මොකද කයිසර් ඒ කාලේ සීනි සම්මේලයක් ජනසතු කරලා තිබුණා. ඒක සමාජවාදී කියන්නේ ජනසතු කිරීම වලට නෙමෙයි. නමුත් අපේ රටේ මිනිස්සු හිතන් හිටියා මේ ඒවා සමාජවාදී තමයි කියලා. සමහර වෙලාවට අපේ පරණ වම ව්‍යාපාරයේ ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වගේ පක්ෂ ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා සභා ගහදලා ඒ සභා ගාණ්ඩු වලින් මේ ජනසතු ව්‍යාපාර ක්‍රියාත්මක කරපු නිසා සමහරව හිතන් හිටියේ ඒක සමාජවාදී තමයි කියලා. ඕක තමයි අපේ රටේ තිබුණ ක්‍රමය 1970 ගණන් වෙනකන්. හැබැයි ලෝක පරිමාණයෙන් ගත්තොත් එහෙම 1970 දශකයේ මුල මේක බිඳ වැටුණා. මේක බිඳ වැටෙන්නේ 1973 ආපු මහා ආර්ථික අවපාතයත් එක්ක. ඇත්තට මේක ගැඹුරෙන් වටහා ගන්නවා නම් මේක අපිට සරලව කියන්න පුළුවන්.
ප්‍රාග්ධනයට ප්‍රසාරණය වෙන්න තියෙන හැකියාව අවම වුණා අර තිබුණ ක්‍රමය ඇතුලේ. ඒ නිසා ගෝලීය ප්‍රාග්ධනයට ඕන වුණා හැම තැනටම යන්න. ඒක ධනවාදයේ හැටි. දැන් මාක්ස් උනත් ධනවාදයේ ආරම්භයේදීම කියලා තියෙන්නේ ප්‍රාග්ධනය ලෝකේ හැම තැනකටම රින්ගනවා, හැම තැනකම පදිංචි වෙනවා, හැම තැනම තමන්ගේ සූරාකැම ක්‍රියාවලිය ආරම්භ කරනවා කියලා. දැන් ප්‍රාග්ධනයට ඔන්න ඔය හැම තැනටම රින්ගන්න, හැම තැනටම පදිංචි වෙන්න, හැම තැනකම තමන්ගේ සූරාකැමේ ක්‍රමවේදය ගෙනියන්න බාධාවක් වෙලා තිබුණා මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයන්. මොකද ඒ තිබුණ ක්‍රමයේ ඇතුලේ රාජ්‍ය සුභසාධනවාදී ධනවාදයන් ඇතුලේ හැම රටකම ජාතික රාජ්‍ය කියන එක ශක්තිමත් මට්ටමක තිබුණා. ඒ නිසාම අලුත් උපක්‍රමයක් ඕන වුණා මේ රටවල් වල දේශ සීමා ඉක්මවාගෙන ප්‍රාග්ධනයට තැන් තැන් වලට යන්න. ප්‍රාග්ධන ප්‍රසාරණය සඳහා ප්‍රාග්ධන ව්‍යාප්තකරණය සඳහා අලුත් උපක්‍රමයක් ඕන වුණා. ඔන්න ඔය අලුත් උපක්‍රමය තමයි අපි නවලිබරල් ධනවාදයේ විදිහට අඳුනගන්නේ. මේ සංකල්පය මුලින්ම ඉදිරිපත් වෙන්නේ 1973 සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා. ඒ කාලේ ලෝක බැංකුවේ සභාපති විදිහට හිටපු රොබර්ට් මැක්නමාරා ඓතිහාසික දේශනයක් කරා. ඒකට කියන්නේ නයිරෝබි දේශනය කියලා. නයිරෝබි නගරයේදී තමයි මේ දේශනය පැවැත්වුවේ. ඒ නයිරෝබි දේශනයේදී එයා යෝජනා කරනවා නව ආකාරයක විවෘතකරණයක් යෝජනා කරනවා. එයා ඒකදී ඉදිරිපත් කරපු අදහස්. ඒ කියන්නේ එයා ඉදිරිපත් කරන අදහස් වල පොදුවේ ගත්තොත් එයා කියන්නේ නිෂ්පාදන ආර්ථිකයට වඩා සේවා ආර්ථිකයට බර තියනවා. සුබසාධන සේවාවලින් රජය ඉවත් වෙන්න ඕනේ. ඒ වෙනුවට සුබසාධන සේවාවන් මිලදී ගැනීම සඳහා, අධ්‍යාපනයේ මිලට ගැනීම සඳහා, සෞඛ්‍ය සේවය මිලට ගැනීම සඳහා මිනිස්සුන්ගේ සල්ලි බහුල අතේ මුදල් බහුල කරන්න. මිනිස්සු අතේ මුදල් බහුල කරන්න. මිනිස්සු අතේ මුදල් බහුල කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට දොරගුළු විවර කරන්න. ඒකෙදී අර ඒගොල්ලන්ගේ හරිම සරල සූත්‍රයක් තිබුණේ විදේශ ආයෝජන එනවා. ඒ විදේශ ආයෝජන වලින් කොටසක් ජනතාව වෙත යනවා. එතකොට ජනතාව ඒක වියදම් කරන්න පටන් ගන්නවා. එතකොට ජනතාවගේ ක්‍රය ශක්තියත් ඉහළ යනවා. ඒ අතරම මේ විදේශ ආයෝජන වල පැමිණීම විසින් රටවල් වල ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. ඒ නිසා ආර්ථිකය විවෘත කරන්න කියන ඉල්ලීම තිබුණා. දැන් මේ රොබර්ට් මැක්නමාරා මේ නයිරෝබි දේශනය කරන්න කලිනුත් මිල්ටන් ෆ්‍රොයිඩ්මන් වගේ ආර්ථික විද්‍යාඥයෝ මේ නව ලිබරල් සංකල්පය ඉදිරිපත් කරලා තිබුණා. ලංකාවට අදාළව ගත්තොත් එහෙම ලංකාවේදී මේක ඊට කලින් ඒ කියන්නේ ඒ සමාන්තර කාලෙ වෙද්දිම ලංකාවේ සාකච්ඡා වුණා. දැන් 1970ත් 77ත් අතර තිබුණ සමගි පෙරමුණු ආණ්ඩුවේ. ඒ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ලංකා සම සමාජ පක්ෂයත්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් කියන පක්ෂ එකතු වෙලා තිබුණේ. තවත් පක්ෂ ගණනාවකුත් එකතු වෙලා තිබුණා. ඒ පක්ෂවල එකතුවෙන් තමයි ඒ ආණ්ඩුව තිබුණේ. ඒකට ඒ ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ පොලිස් යුගයක් ඇවිල්ලා, බාණ්ඩ හිඟයක් ඇවිල්ලා ජනතාව ලොකු අසීරුවකටපත් වෙලා තිබුණා. ඊට පස්සේ 1975 ඒ කාලේ මුදල් ඇමති වෙලා හිටපු එන්.එම්. පෙරේරා මහත්තයා ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් එක්ක, වාමාංශික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීමත් එක්ක මුදල් ඇමති ධූරයටපත් උනේ ෆීලික්ස් ඩෑෂ් බණ්ඩාරනායක මහත්තයා. ෆීලික්ස් ඩෑෂ් බණ්ඩාරනායක මහත්තයා තමයි මුලින්ම විවෘත ආර්ථිකයක් කියන සංකල්පය ඉදිරිපත් කළේ. ඔහුට ඒක ක්‍රියාවේ යොදව ගන්න බැරි වුණා. නමුත් ලංකාවේ ආර්ථික විවෘත කළ යුතුයි, විවෘත ආර්ථිකයක් අවශ්‍යයි කියන සංකල්පයක් ඔහු ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරන වෙලාව වෙනකොට රොබර්ට් මැක්නමාරලා ඊට පස්සේ මයිකල් ෆ්‍රොයිඩ්මන්ලා, මිල්ටන් ෆ්‍රොයිඩ්මන්ලා වගේ අය මේ අදහස ඉදිරිපත් කරලා තිබුණේ. නමුත් මේ අදහස 1975 දී ෆීලික්ස් ඩෑෂ් බණ්ඩාරනායක මේක ඉදිරිපත් කළාට මේක යථාර්ථයක් බවට පත් වුණේ 1977 දී ජේ.ආර්. ජයවර්ධන බලයට එන එකත් එක්ක. එතකොට 1977 ජූලි මාසයේ තිබ්බ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බලයට ආවා. බලයට ඇවිල්ලා ඒ බලයට එනවත් එක්කම 1978 අවුරුද්දේ ඉඳලා මේ නව ලිබරල් වාදය කියන එක ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒකට කියපු නම තමයි විවෘත ආර්ථිකය. ලංකාවේදී ඒකට කියපු නම විවෘත ආර්ථිකය. ඒක විවෘත උනේ කොහොමද කියන එක හරිය ප්‍රහේලිකාවක්. ඒක විවෘතයි කියලා කියන්නේ අර මේ මොකක් හරි ජනේලයක් තිබුණා නම් ඒ ජනේලේ දැලක් ගහලා තිබුණා නම් අපි ජනේලෙත් ඇරලා කුණු රොඩු වලට ඇතුළට එන්න බාධාකාරී වෙන විදිහට ගහලා තිබුණ දැලත් අයින් කරලා මේ සම්පූර්ණයෙන්ම පිටියක් කඩලා විවෘත කරා වගේ එකක් තමයි මේ ඒගොල්ලෝ අදහස් කරන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අදහස් කරේ විවෘතකරණය කියන්නේ එහෙම එකක් කියලා. ඒ නිසා එයා කලේ අපේ රටේ ආර්ථිකයට අදාළව මොනවා හරි තිබුණු සීමාවන් සියල්ල කඩලා මේ දොර විවෘත කරලා දුන්නේ. ඒ දොර විවෘත කරලා දුන්නේ ඒගොල්ලෝ කියන්නේ විදේශීය ආයෝජකයන්ට කියලා. ඉතින් විදේශීය ආයෝජකයන් කියලා කියන්නේ ගෝලීය ඒකාධිකාරී ප්‍රාර්ථනය තමයි ලංකාව ඇතුළට හිංගව ගන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඔන්න ඕකට අදාළව තමයි ඕක තමයි අපි නව ලිබරල් වාදයේ ආරම්භක අවධිය කියලා කියන්නේ. එතකොට මේ ආරම්භක අවධියේ ලක්ෂණ ගොඩක් තියෙනවා.
එකක් තමයි නව ලිබරල්වාදී 1978 ලංකාවේ පටන් ගනිද්දීම. ඒ පටන් ගන්න කාලෙටම සමාන්තරව ලෝක අනිත් තැන්වල පටන් ගත්තා. දැන් උදාහරණයක් විදිහට 1979 දී මාග්‍රට් තැචර් බලයට ආවා එංගලන්තේ. එතකොට තැචර් වාදය කියලා නමින් ඕකම තමයි ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ 1980 වෙද්දී රේගන් බලයට ආවා. රොනල්ඩ් රේගන් බලයට ආවා ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට ඇමරිකා එක්සත් ජනපදය ඇතුලේ මේ ක්‍රියාවලිය හැඳින්වුවේ රේගන් වාදය කියන නමින්. ඉතින් රේගන් වාදය කිව්වත් තැචර් වාදය කිව්වත් ලංකාවේ අය කිව්වා වගේ විවෘතාර්ථිකය කිව්වත් මේ ක්‍රියාත්මක වුණේ මේ නව ලිබරල් වාදී උපාය මාර්ගය. ඒත් මේ උපාය මාර්ගයට අනුව හරි පැහැදිලි කරන දේවල් එකක් විදේශීය ප්‍රාග්ධනයට දොරගුළු ඉවර කරනවා. සමාජ ආරක්ෂණ නීති කප්පාදු කරනවා ඒවා අවලංගු කරනවා. කම්කරු අයිතීන් කප්පාදු කරනවා. සමාජ සුබ සාධනෙන් සම්පූර්ණයෙන්ම රජය ඉවත් වෙනවා. බලගතුම නිෂ්පාදන සහ සේවාවන් පෞද්ගලීකරණය කරනවා. ඒකට JR උත්සාහ කරා සියලුම කර්මාන්ත සහ සේවාවන් පෞද්ගලීකරණය කරන්න. නමුත් ඔහුට කරන්න පුළුවන් වෙච්ච ප්‍රමාණයක් තියෙනවා, කරන්න බැරි වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. ඒ කරන්න බැරි වෙච්ච ප්‍රමාණය තමයි අන්නේ කරන්න බැරි වුණ ටිකට තමයි දැන් මේ දෙවන අධීරයේදී අතතියමින් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. අනිත් එක තමයි මේ නිෂ්පාදන ආර්ථිකයේ ක්‍රමානුකූලව හකුලුවමින් ඊට වඩා සේවා ආර්ථිකයට ආර්ථිකයේ වැඩි ප්‍රතිශතයක් හිමි කර දෙන්න පටන් ගත්තා. ඕක තමයි පොදුවේ අපි නව ලිබරල්වාදී කියලා හඳුන්වන්නේ. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති කියලා කියන්නේ ඒක. දැන් මෙන්න මේ වැඩේ කරන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පටන් ගත්තෙම ඒක පටන් ගත්තේ අපි මේක මැච් එකක් කියලා කියනවා නම් පළවෙනි ඉනිම ෆස්ට් ඉනිස් පටන් ගත්තෙම මේ සාමාන්‍යයෙන් ක්‍රීඩාවේ නීති රීති වලට අදාළ විදිහට නෙමෙයි. ජයවර්ධන මහත්තයා ෆස්ට් ඉනිස් පටන් ගත්තේ පළවෙනි ඉනිම පටන් ගත්තේ ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන්ගේ අතපය කඩලා මේ විනිශ්චයකරුවන්ව මිලට අරගෙන වගේ දේවල් කරලා තමයි පළවෙනි ඉනිම පටන් ගත්තේ. ඒ පළවෙනි ඉනිමේ ප්‍රහාරය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන්ගේ අතපය කඩා දැමීම තමයි කරන්නේ. ආරම්භ කළේ මේ 1978 ඒකාධිපති ව්‍යවස්ථාවක් හදලා. මොකද මේ ක්‍රියාවලිය කරන්න දැවැන්ත බලයක් කෙනෙක්ගේ අතේ සංකේන්ද්‍රණය වෙන්න ඕනේ. ඒ නිසාම උත්සාහ කරා මේ පාලකයන්ගේ අතේ ඊටාම ලොකු බලයක් සංකේන්ද්‍රණය කරගන්න. ඉතින් මේ ටික අපි හදාරගන්න එක වැදගත් වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව හැසිරෙන විදිය අපිට තේරුම් ගැනීම සඳහා. මොකද ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව හැසිරුණත් ඒ විදිහටම තමයි. ඒකෙදි අංක 1ට තිබුණේ වැඩි බලයක් Taman අතට ඒක රාශි කර ගැනීම. ඒකට ඒකට ගත්ත පියවර ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි ලෝකේ ලොකුම බලය සහිත විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරන්න. ජේ.ආර්. ජයවර්ධන මහත් කිව්වා මේ විධායක ජනාධිපති ධූරයට කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි විතරයි වෙන ඕන එකක් කරන්න පුළුවන්. එතනින් පස්සේ හිටපු කට්ටිය ඔප්පු කරා ඒකත් කරන්න පුළුවන්. එහෙමත් කරන්න. පස්සේ හිටපු ජනාධිපතිවරු. ඒක නිසා මේක අතිවිශාල බලයක් සංකේන්ද්‍රණය කරපු එකක්. ඒක ජේ.ආර්. ජයවර්ධනම කිව්වා. මේක අතිවිශාල බලයක් සහිත එකක්. මේකට බැරි මේ මිනිසුන්ගේ ලිංග භේදය ඇති කරන්න විතරයි වෙන ඕන එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය. ඒක අපේ රට ඇතුලේ හැදුවා. ඉතින් ඒක හරිය නිශ්චිතයි හැම ක්ෂේත්‍රයකටම මේක ක්‍රියාත්මක වෙන විදිය ගත්තොත් එහෙම විධායක බලතල සම්පූර්ණ තියෙන විධායක ජනාධිපතිවරයාට. මොකද කැබිනට් මණ්ඩලය පත් කරන්නේ, අස් කරන්නේ, මාරු කරන්නේ ඔක්කොම කරන්න එකේ බලය තියෙන යාට. ආපහු සැරයක් ගත්තට පස්සේ විවස්ථාදායකගේ බලයත් එයාගේ අතේ සංකේන්ද්‍රණය වෙලා. පාර්ලිමේන්තු සැසිවාර විවෘත කරන්නේ, පාර්ලිමේන්තු කල් තබන්නේ, විසිරුවා හරින්නේ ඔක්කොම එයා. සාධිකරණයේ බලයත් තනි කෙනෙක් අතර සංකේන්ද්‍රණය කරගෙන. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා. අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා. අගවිනිසුරුවරයා නම් කරන්නේ විධායක ජනාධිපතිවරයා. නීතිපතිවරයා නම් කරන්නේ විධායක ජනාධිපතිවරයා. ඒතර එහෙම ගත්තට පස්සේ අධිකරණ ක්ෂේත්‍රයත් සම්පූර්ණයෙන්ම මැදගත කරගෙන තියෙනවා. එතකොට අපි ඔය දේශපාලන විද්‍යාව ඉස්කෝලේදී ඉගෙන ගන්න විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන තැන් තුනම තනි පුද්ගලයෙක් අතර සංකීර්ණන වෙච්ච ක්‍රමයක් තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හැදුවේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඒ වෙද්දී 1978 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා තිබුණා 6න් 5ක බලයක් එක්සත් ජාතික පක්ෂයට. ඒක දීර්ඝ කාලීන කරගත්තා 1983 අර ඊටාම අපකීර්තිමත් ජනමත විචාරණය හරහා. ඊටාම අපකීර්තිමත් ජනමත විචාරණයක් කළා. ඒ කාලේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ගහපු වාර්තාවක් තියෙනවා. ඒක තමයි ඉතිහාසයේ දූෂිතම ජනමත විචාරණේ දූෂිතම මැතිවරණය කියලා. ඒ ජනමත විචාරණයකින් ලාම්පුකල ගෙඩි සෙල්ලමකින් මේ 6න් 5ක බලේ තව අවුරුදු ගණනාවකට දික් කරගන්න. පොදුවේ ගත්තම අවුරුදු 10ක් 11 එක්සත් ජාතික පක්ෂය 6න් 5ක පාර්ලිමේන්තු බලයක් ස්ථිර කරගත්තා. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පළවෙනි ඉනිම සඳහා පිවිසුනේම තමන් පළවෙනි ඉනිමේ පිටි ප්‍රහාරය සඳහා පිවිසුනේම තමන් අතේ ලොකු බලයක් සංකේන්ද්‍රණය කරගෙන. එක පැත්තකින් විධායක ජනාධිපති ක්‍රමයකුයි ලෝකේ බලගතුම විධායක ජනාධිපති ධූරයයි අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයකුයි. ওই ටික අරගෙන තමයි පිටියට බැස්සේ.
ඔය තරම් විශාල බලයක් අරගෙන පිටියට බැහැලා කලේ විරුද්ධ පක්ෂයේ ක්‍රීඩකයන්ගේ විරුද්ධ ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන්ගේ අතපය කඩන්නේ. දැන් ආරම්භයේදීම විරුද්ධ පක්ෂ නායිකාව විදිහට හිටපු සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය හොසි කරා. එයාට දේශපාලනය සඳහා තියෙන ඉඩකඩ අයින් කළා. ඊට පස්සේ 1983 කළු ජූලිය පාවිච්චි කරලා ඒ කළු ජූලිය කලේ වමේ ඒක ඇත්තටම කලේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නමුත් ඒක කලේ වමේ ඒක වමේ පක්ෂවල මැදිහත් වීමෙන් වෙච්ච දෙයක් කියලා චෝදනා කරලා ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු වමේ පක්ෂ ගණනාවක් තහනම් කරා. තහනම් කළේ ඒ පක්ෂවලට රට ඇතුලේ සාමකාමීව දේශපාලන කටයුතු වල නිරත වීම සඳහා තියෙන වටපිටාව අහෝසි කරා. විරුද්ධ දේශපාලන බලවේග මර්ධනය කළා තමයි වැඩේට අත තිබ්බේ. ඊට පස්සේ නිදහසේ උත්සාහ කළා නිදහසේ මේ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ලංකාවේ තුල ක්‍රියාත්මක කරා. ඉතින් ඒකට විශේෂ පරිපාලන ව්‍යුහයන් හැදුවා. මහ කොළඹ ආර්ථික කොමිසම වගේ විශේෂ පරිපාලන ව්‍යුහයන් හැදුවා. ඊට පස්සේ ඒකට මේ වෙනම නීති රීති සම්පාදනය කරා. රටේ දැනටමත් පවතින කම්කරු නීති වළංගු නොවන විශේෂ කලාප නිර්මාණය කරා. ඔය කටුනායක එහෙම තියෙන නිදහස් වෙළඳ කලාප එහෙම කියලා කම්කරු නීති වළංගු නොවන කලාප. ඒවා නිර්මාණය කරා. ඊට පස්සේ ඒ අතර ජනතාවට මේ සංවර්ධනයක් වෙනවා කියලා පෙන්වන්න ඕන නිසා කඩිනම් මහවැලි ව්‍යාපාරය වගේ අති දැවැන්ත මෙගා ව්‍යාපෘති, මහා පරිමාණ ව්‍යාපෘති ඊට අමතරව මහා මාර්ග සහ විදුලි බලය සහිත මේ යටිදල පහසුකම් සංවර්ධනය. ඔන්නෝම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඉතින් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ වැඩපිළිවෙල ගත්තත් ඒ වැඩපිළිවෙල අංක 1ට තිබුණේ සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය මුල් කරගෙන තමයි ආර්ථිකයේ ගොඩනගන්න හැදුවේ. ඒකට සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන තමයි රටේ සංස්කෘතිය හදන්න හැදුවේ. සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන තමයි රටේ නීති රීති සකස් කරන්න හැදුවේ. සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන තමයි රටේ පාරිශුද්ධික ප්‍රතිපත්ති, විද්‍යාත්මක ප්‍රතිපත්ති හදන්න ගියේ. ඒ නිසා මේ විදේශ මුදල්, කියන්නේ රට ඇතුලේ නිෂ්පාදනය මගින් නිෂ්පාදන ක්‍රමය සංවර්ධනය මගින් උපයා ගන්න මුදල් වෙනුවට විදේශීය ආයෝජන, විදේශ මුදල් මත විශ්වාසයේ තියෙන ක්‍රමයක් ලෙස තමයි මේ නව ලිබරල්වාදී ඉස්සරහට ආවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පාලන කාලේ. උඩ පළවෙනි ඉනිම ක්‍රියාත්මක වෙන්නේ එහෙම. පළවෙනි ඉනිම මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේක සම්පූර්ණයෙන් දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හිතපු විදිහට බැක් කරන්න බැරි වුණා. මොකද අපි කිව්වට අර ලොකු බලයක් සංකේතන කරගත්තා, විරුද්ධ පක්ෂ නිහඬ කළා, උද්ඝෝෂණය කළ කම්කරුවන්ට වෙඩි තිබ්බා. එහෙම කරලා දැන් මේ ඔක්කොම ප්‍රතිසංස්කරණ ඊටාම වේගෙන් ක්‍රියාත්මක කරන්න ගියා කියලා ලංකාවට සාපේක්ෂව හිතුවොත් ලංකාවෙදිත් එක් කරගන්න බැරුව ගියා. ලෝකෙදිත් එක් කරගන්න බැරුව ගියා. දැන් ලෝකෙදි ඇමරික එක්සත් ජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී උත්සාහ කරාට මේ නව ලිබරල් ධනවාදය මුළු ලෝකෙම ව්‍යාප්ත කරන්න. ඒක කරන්න තිබ්බ ලොකුම බාධාව තමයි සමාජවාදී කඳවුර. ඒ වෙද්දි ලෝකෙන් 6න් එකක් විතර භූමි ප්‍රමාණයක සමාජවාදී කඳවුරක් පිහිටලා තිබුණා. සමාජවාදී රටවල් ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ, නැගෙනහිර යුරෝපේ හැමතැනම තිබුණා. හැම මහද්වීපකම සමාජවාදී රටවල් තිබුණා. ඕස්ට්‍රේලියානු මහද්වීපේ හැරෙන්න. එතකොට මේ එක තැනකටවත් යන්න බෑ මේ ගෝලීය ප්‍රාර්ථනයට යන්න බෑ. නව ලිබරල් ධනවාදයට යන්න බෑ. ඒ නිසා හැමතිස්සෙම ලෝකෙම නව ලිබරල් ධනවාදයට ගේනවා කියලා කිව්වට සමාජවාදී කඳවුරක පැවැත්ම විසින් මේක බාධා කරගෙන තිබුණා. අධිරාජ්‍යවාදීන්ට මෙතෙන් එන්න බැරුව තිබුණා. ලංකාවෙදිත් එහෙම. ලංකාවෙදිත් වෙන ප්‍රශ්නයක් තිබුණා. ලංකාවේදී එකක් දැවැන්ත මහජන අරගලයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණත් ඒකට දායක වුණා. වෙනත් පක්ෂත් දායක වුණා, වාමාංශික පක්ෂ. ඊට අමතරව කම්කරු ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය වැනි සමාජ ව්‍යාපාරයන් මැදිහත් වෙලා මේ නව ලිබරල් ප්‍රතිසංස්කරණයට එරෙහි දැවැන්ත මහජන විරෝධයක් හැදුවා. එතකොට ඒ හැදිච්ච දැවැන්ත මහජන විරෝධයට අමතරව උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයක් ආරම්භ වෙලා තිබුණා LTTE එකේ මූලිකත්වයෙන්. යුද්ධයේ පැවැත්ම නිසා රටේ මුළු භූමියෙන් 3න් එකක්ම නව ලිබරල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න නොහැකි මට්ටමේ ප්‍රශ්නයක් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට ඇති වුණා. ඒ නිසාම මේ නව ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණය මේ පළාත්වල ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක දැන් අපි යනකොට දකිනවා. දැන් අපි උතුරු පළාතට හරි, මන්නාරමට හරි, කිලිනොච්චියට හරි, යාපනයට හරි යද්දී එහෙම නැත්නම් මඩකල කොට යද්දී අපිට පේනවා නව ලිබරල් ප්‍රතිසංස්කරණ ඒ තැන් වලට ගමන් කළා නැහැ. ඒවට නව ලිබරල් ප්‍රතිසංස්කරණ ගමන් කළා නැහැ. මේ යුද්ධයේ විසින් ඒක බාධා කරලා තිබුණා. ඒක නිසා එක පැත්තකින් නව ලිබරල් වාදයට එරෙහිව විවෘතාර්ථිකයට එරෙහිව පැන නැගිච්ච දැවැන්ත මහජන උද්ඝෝෂණයි අනිත් පැත්තෙන් මේ යුද්ධයේ පැවැත්ම විසින් සමහර භූමි ප්‍රදේශවලට යන්න බැරි කිරීමත් විසින් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ලෝක පරිමාණයෙන් හිතුවොත් එහෙම ලෝක අධිරාජ්‍යවාදීන්ට මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ නිසාම තමයි අපිට අද ඒගොල්ලෝ පටන් ගත්ත වෙලාවෙ මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරා නම් මේකේ දෙවෙනි අදියරක් ගැන අපිට කියන්න දෙයක් නැහැ. නමුත් දෙවෙනි අදියරක් ගැන කියන්න ඕන කරන පරිසරය හැදිලා තියෙන්නේ. දෙවෙනි අදියරක් ගැන අපිට විග්‍රහයක් හැදෙන්නේ
ඒගොල්ලන්ට මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච නිසා. ඒගොල්ලන්ට මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා ඒ බාධාවන් ඉවත් වෙච්ච කාලයක් තිබුණා. දැන් ලෝක පරිමාණයෙන් හිතුවොත් එහෙම 1991 දී ලෝක සමාජවාදී කඳවුර බිඳ වැටුණා. බර්ලින් තාප්පේ බිඳ වැටුණා. සෝවියට් දේශේ බිඳ වැටුණා. බොහෝ සමාජවාදී රාජ්‍යයන් බිඳ වැටුණා. ඇත්තටම ලෝකයේ ඇතුලේ අන්තිමට සමාජවාදී රාජ්‍යයන් ඉදිරියට ඉතුරුනේ චීනය, උතුරු කොරියාව, වියට්නාමය, ලාओසය සහ කියුබාව විතරයි. ඒ රටවල් පහ විතරක් ඉතුරු වෙලා අනිත් රටවල් වල සමාජවාදී සමාජ ක්‍රමයේ බිඳ වැටුණා. ඒ ගොඩක් ඒ වගේ වාමාංශික පක්ෂ රාජ්‍ය බලය හැර ගියා. මේ තිබුණ සමාජවාදී කඳවුරේ තිබුණ නිවැරදිම සමාජවාදයට ඒක පිළිබඳ වෙන සංවාදයක් තියෙනවා. මම මේක නොසලකා කියන්නේ. එතන ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ සියලුම ප්‍රශ්න තිබීදී පවා ගෝලීය ප්‍රාර්ථනයට ඒ රටවල් වලට ඇතුළු වෙන්න තියෙන ඉඩ කඩ එක අහුසි කරලා තිබුණා. ඒ රටවල් විතරක් නෙමෙයි. ඒ රටවල් වල හිතවත් රටවල් කියලා තිබුණා ඇතැම් රටවල්. දැන් උදාහරණයක් විදිහට මේ දිනවල වැඩිපුරම සාකච්ඡා වෙන ලිබියාව වගේ රටක්. ඒ වගේ රටවල් වලට මේ ප්‍රාර්ථනයට ඇතුළු වීම සඳහා තියෙන ඉඩ කඩ අහෝසි වෙලා තිබුණා සමාජවාදී කඳවුර පවතිද්දී. නමුත් සමාජවාදී කඳවුර බිඳ වැටුණාට පස්සේ සීමාවකින් තොරව මේ ප්‍රාර්ථනය, ගෝලීය ප්‍රාර්ථනය මේ හැම රටකටම ගියා. හැම රටකටම ඇතුළු වුණා. ඒ නිසා නව ලිබරල් වාදයේ කලින් භාගයට ක්‍රියාත්මක වෙලා තිබ්බ එක ඉතුරු භාගේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා 1991 පස්සේ. ශ්‍රී ලංකාවට අදාළව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේදී මේකේ හැරුම් ලක්ෂය එන්නේ 2009 දී 2009 මැයි මාසෙදී යුද්ධය අවසන් වීමත් එක්ක. යුද්ධය අවසන් වීමත් එක්ක මේ සඳහා තියෙන අවසාන බාධාත් ඉවත් වෙනවා. නව ලිබරල් ප්‍රතිසංස්කරණ සඳහා තියෙන අවසාන බාධාත් ඉවත් වෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මේ නව ලිබරල් වාදයේ නොනිමි කාර්යයන් ඉටු කරන්න. ඉතුරු වෙලා තියෙන ටික කරන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි මේ දෙවෙනි ඉනිමක් කියලා හඳුනගන්නේ. ඉතින් මම දැක්ක අද සමහර පත්තරවල පුවත්පත්වලට එහෙම ප්‍රකාශයක් දාලා තිබුණා. ඒ දෙවෙනි ඉනිම කියන එක මේ වෙන කෙනෙක් ඉදිරිපත් කරපු එකක්. ඒක මේ බුද්ධිම දීපල මංකොල්ලයක් වගේ එකක් කියලා. එහෙම නෙමෙයි. නව ලිබරල් ධනවාදී සහ ඒ අවදීන් පිළිබඳ මිල්ටන් ෆ්‍රොයිඩ්මන්ලා පව අදහස් දක්වලා තියෙනවා. ඊට පස්සේ 1991 සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පස්සේ නව ලිබරල් වාදයේ අලුතෙන් ලෝකේ ක්‍රියාත්මක වෙන ආකාරයෙන් ඒකේ තියෙන විධික්‍රම ඒක ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන උපක්‍රම ඒව සම්බන්ධයෙන් නෝම් චොම්ස්කි ජේම්ස් පෙට්‍රාස් වගේ වාමාංශික දෘෂ්ටියකින් ලියන ලේඛකයෝ ලියපු ඕන තරම් දේවල් තියෙනවා. ඒගොල්ලෝ අලුත් නම් වලින් මේක හඳුන්වනවා. මේක මිලිටරිමය ධනවාදයක් කියලා ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ විවිධ නම් වලින් හඳුන්වනවා. ඒගොල්ලෝ කියන්නේ මේ දැන් නව ලිබරල් වාදය ඊටාම ම්ලේච්ඡ අවධියකටපත් වෙලා. ඒ නිසා මේක නව ලිබරල් වාදයේ ම්ලේච්ඡත්වයේ අධියර කියලා සමහර ලේඛකයෝ විස්තර කරනවා. ඒක නිසා ඒක මේ කවුරු හරි තනි කෙනෙක්ගේ මොකක්වත් බුද්ධිමය දෙයපලක් නෙවෙයි. ඒක මේ සමාජයක් විසින් එකතු කරපු දැනුමක් තියෙනවා. તો ලෝකේ පුරාම මේ සංකල්පේ සාකච්ඡා වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඒක ඒ කියන්නේ කවුරු ඒක පිළිබඳ සාකච්ඡා කරා කවුරු ඒ ගැන දේවල් ලිව්වත් ඒ අපි හැමෝම අදහස් කරගෙන ඉන්නේ මේ නව ලිබරල් ධනවාදයේ පරාජය කිරීමට නම් අපි ඔක්කොගේම අරමුණ තියෙන්නේ ඒක පරාජය කරලා වඩාත් මිනිසුන්ට යහපත් මනුෂ්‍ය සංහතියට යහපත් ලෝකයක් ගොඩනැගීම නම් අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒව කවුරු කතා කරත් ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ වාමාංශික ව්‍යාපාර වලට බුද්ධිමය දේවල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මාක්ස්ට හරි එංගල්ස්ට හරි ලෙනින්ට හරි එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඉදිරිපත් කරපු මතවාදය වෙන හැම දිනම කතා කරනවා නම් තමයි කැමැත්තෙන් හිටියේ. ඒක නිසා මම හිතන්නේ වමේ ව්‍යාපාරේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝටම ඕන වෙලා තියෙන මේක පරාජය කරන්න නම් අපි හැමදෙනාම මේක පරාජය කිරීම සඳහා කතා කළ යුතුයි. ඒකට මේක පරාජය කරන්න කතා කරන්න පුළුවන් මට විතරයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක හරි මුලාවක්. ඒක ගැළපෙන්නේ නැහැ. වමේ ව්‍යාපාරයකට එහෙම ගැළපෙන්නේ නැහැ. අපි ඕනෑම මතයක් ඕනෑම අදහසක් සාකච්ඡා කළ යුතු තියෙනවා. මොකද අපේ අරමුණ තියෙන්නේ මේ සමාජයේ වඩා යහපත් තැනකට ගෙන යාම නිසා. ඒව සාකච්ඡා කළ යුතු තියෙනවා. එතකොට දැන් මෙන්න මේ සාකච්ඡාව ඒ කියන්නේ නව ලිබරල් ධනවාදය කියන එක වෙනත් අවධියකට පැමිණිලා තියෙනවා. දෙවන අධීරකට පැමිණිලා තියෙනවා කියන සාකච්ඡාව ලෝකයේ ලංකාවේ සාකච්ඡා වෙමින් තිබුණා. එතකොට අපි පක්ෂයේ ලෙස මැදිහත් වෙලා පුවත්පත්වල මේ පිළිබඳ යම් සංවාදයක් කරා නව ලිබරල් වාදයේ දෙවන ඉනිම ගැන. මම පුද්ගලිකවත් ලිපි කිහිපයක් ලිව්වා ලංකා පුවත්පතට ඒක සම්බන්ධයෙන්. ඊට අමතරව මම පස්සේ පුවත්පතකින් දැක්කා මේ අහිලන් කදිරගාමර කරපු දේශනයක්. ඔහු මම හිතන්නේ මේ අපි ලියපුවා දැක්කේ නැතුව නමුත් ඔහු සුවාදීනව තීරණය කළා තිබුණා මේ දෙවෙනි රැල්ලක් හැමමින් තියෙනවා කියලා නව ලිබරල් වාදයේ. ඔහු කරපු දේශනයක පරිවර්තනයක් සතියන්ත පුවත්පත්වල පළ වෙලා තිබුණා. නව ලිබරල් වාදයේ දෙවන රැල්ලක් තියෙනවා කියලා.
එතකොට අපි ගැනවත් මේ අපේ පක්ෂ තුල මේ හුවමාරු වෙන ලේඛන ගැනවත් මොකක්වත්ම දන්නේ නැති ජේම්ස් පෙට්‍රස්ලා වගේ ලේඛකයෝ ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳගෙන නොම් චොම්ස්කිලා වගේ ලේඛකයෝ මේක පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් ඒක නිසා ඇත්තටම නව ලිබරල් වාදයේ දෙවන අධීරයක් එළඹිලා තියෙනවා. ඒ දෙවන අධීර වඩා අප්‍රූව්ලයි. පළවෙනි අධීරයේදී ඒගොල්ලන්ට අත්පත් කරගන්න බැරි වෙච්ච ටැන් වලට ඒගොල්ලෝ දෙවෙනි අධීරයේදී කඩාපනිමින් තියෙනවා. ඒත් මේ දෙවෙනි අධීරය ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මම හිතන්නේ ඒක පිළිබඳව අපි යම් සාකච්ඡාවක් කරන්න ඕනේ. මේ දෙවෙනි අධීර කොහොමද ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාත් පටන් ගත්තෙම ජයවර්ධන මහත්තයා වගේම තමයි. එතකොට JR මේක පටන් ගත්තේ විධායක ජනාධිපති ධූරයක් පිහිටුවමින්. මහින්ද තමන්ගේ වැඩේ ආරම්භ කරේ ජනාධිපති ධූරය සඳහා දෙවන වතාවටත් තීරපත් වීමෙන් පසු 2010 ජනවාරි මාසේ පැවැත්වුණු ජනාධිපති වෙනින් පස්සේ මහින්ද මේකට ප්‍රවේශ වුණේ. ඒ විධායක ජනාධිපති ක්‍රමය 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තවත් ශක්තිමත් කරගන්න. ආරම්භයේදීම කලේ විධායක ජනාධිපති ක්‍රමයේ තිබියදී යම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබුණ නීතිය ඇතුළේ. උදාහරණයක් ලෙස 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒකෙන් රාජ්‍ය සේවයට අදාළව, පොලිස් සේවයට අදාළව, අධිකරණයට අදාළව, මැතිවරණ සේවයට අදාළව යම් ස්වාධීන බලතල ප්‍රමාණයක් සහිත කොමිෂන් හදලා තිබුණා. ඒවා මේ පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නෙවෙයි තමයි. නමුත් තනි පුද්ගලයෙක් අතේ මේක ඒකරාශී වෙනවට වඩා වෙනත් ආකාරයකින් මේවා ප්‍රජාතන්ත්‍රීකරණය කරන්න මේ බලතල මහ ජනතාව අතරටපත් කරන්න වඩා සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන්න දරපු උත්සාහයක් තිබුණා. ඒකට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඒ සියල්ල ඉවත් කරලා ජනාධිපති ධූරය සඳහා දූර කාලයට පනවා තිබුණු සීමාවලුත් ඉවත් කරලා රජ කෙනෙක් වගේ කෙනෙක් නිර්මාණය කරපු එකක් තමයි තිබුණේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එතකොට දෙවෙනි ඉනිම පටන් ගන්න මහින්ද මහත්තයා දෙවෙනි ඉනිමට එන්නේත් එහෙම. Taman අතේ තියෙන බලය දැඩිව ශක්තිමත් කරගන්න. එක පැත්තකින් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා විධායක ජනාධිපති ධූරය ඒක සතු බලතල තවත් ශක්තිමත් කරගන්න. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ඇතුලේ 3/2ක බලයක් නිර්මාණය කරගන්න. ඒ පාර්ලිමේන්තුව 3/2 බලය කියන්නේ අර මහමැතිවරණයේදී ජනතාව දුන්න බලයක් නෙවෙයි. මහමැතිවරණයේදී ජනතාව 3/2 බලයක් ආණ්ඩුවට දුන්නේ නැහැ. හැබැයි එතනින් පස්සේ ආණ්ඩුව මහින්ද මහත්තයා මැදිහත් වෙලා විවිධ උපක්‍රම පාවිච්චි කරලා විපක්ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගත්තා. එක පැත්තකින් ওই සමහර අයට තිබුණ විවිධ චෝදනා. ඒ චෝදනාවල ෆයිල් තිබුණා. ඒ ෆයිල් පෙන්නලා අපි අර කියන්නේ බ්ලැක්මේල් කරනවා කියලා. ෆයිල් පෙන්නලා බියවද්දලා සමහර අයව ආණ්ඩුවට ගත්තා. සමහර අයව වරදාන වරප්‍රසාද වලින් ගත්තා. ඉතින් ඒක තමයි ක්‍රමය. ඒක තමයි ක්‍රියාත්මක වෙන ක්‍රමය. අර විට්ගෙන්ස්ටයින් කියන දාර්ශනිකයා කවුරුත් අහලා තියෙන දාර්ශනිකෙක් ඔය මේ විශ්වවිද්‍යාලවල එහෙමත් උගන්වනවා දර්ශනය ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට. ඔව් කියලා තියෙනවා මේ සමාජයේ මුලින් අපිව වසඟ කරගන්න උත්සාහ කරනවා. අපිව අනුගත කරගන්න, අපිව බෙලහීන කරන්න උත්සාහ කරනවා. එහෙම බෑ කිව්වට පස්සේ බලහත්කාරය පාවිච්චි කරනවා. ඒ ඔක්කොම අතහැරුණොත් එහෙම ඒගොල්ලෝ නොසලකා හැරීම කියන එක විධික්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. එතකොට ඒක තමයි ක්‍රියාත්මක වුණේ ওই පාර්ලිමේන්තුව ඇතුලේ. එහෙම කළා විශාල බලයක් හදාගත්ත පාර්ලිමේන්තුව ඇතුලේ. ඊට පස්සේ සංවර්ධනය, ආසියාවේ ආශ්චර්ය වගේ රොමැන්ටික් වචන පාවිච්චි කරලා පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලත් සැලකිය යුතු බලයක් ආණ්ඩුව තහවුරු කරගත්තා. එතකොට දැන් මහින්ද මහත්තයා පිටියට පිවිසෙන්නෙම මේ දෙවෙනි ඉනිම සඳහා පිටියට පිවිසෙන්නෙම අතිවිශාල බලයක් සංකේන්ද්‍රණය කරගෙන විධායක ජනාධිපති ධූරයේ පාර්ලිමේන්තුව ඇතුලේ පළාත් සභා ඇතුලේ සහ පළාත් පාලන ආයතන ඇතුලේ පාදිස් සභා, නගර සභා, මහනගර සභා ඇතුලේ අතිදැවැන්ත බලයක් කේන්ද්‍ර කරගෙන තමයි ආ පිටියට පිවිසෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අර විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජායිතිය හොසි කරා වගේ මහින්ද මහත්තයා වැඩේ පටන් ගන්නෙම 2010 ජනාධිපතිවරණයේදී එයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා විදියට හිටපු ප්‍රතිවාදී අපේක්ෂකයා විදියට හිටපු සරත් ෆොන්සේකා මහත්තයාව බොරු චෝදනා වලට අසාධාරණ ලෙස ඉරගත කරා. එහෙම තමයි පටන් ගන්න. වැඩේ පටන් ගන්නෙ මෙහෙම. ඊට පස්සේ අර ජේ.ආර්. ආණ්ඩුව මහ කොළඹ ආර්ථික කොමිසම වගේ විශේෂ පරිපාලන ව්‍යුහයන් හැදුවා වගේ මහින්ද ආණ්ඩුවත් අර විශේෂ නාගරික අධිකාරිය වගේ පරිපාලන ව්‍යුහයන් හදන්න පටන් ගත්තා. ඒකෙන් තමයි අද කොළඹ නගරයේ ජනතාව තමන්ගේ වාසස්ථාන වලින් එළවන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ ජේ.ආර්. ආණ්ඩුව විශේෂ කලාප නම් කරා වගේ නිදහස් වෙළඳ කලාපය වගේ මේ සූරා කැමරට විවෘත වෙනම කලාප නම් කරා වගේ මහින්ද ආණ්ඩුව විශේෂ කලාප නම් කරන්න පටන් ගත්තා. මෑතකදී ආපු සූදු පනතෙන්
කැසිනෝ පනත කියලා නම් කරලා තිබුණු සූදු පනත සූදු පනතෙන් විශේෂ සූදු කලාප නම් කරා. උදාහරණයක් විදිහට කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ සූදු කලාපයක් කළ යුතුයි කියලා නම් කරා. එතකොට සූදුව සඳහා වෙන් වෙච්ච කලාප. ඊට පස්සේ කලුතර වෙරළේ නිර්වත් කලාප නම් කරලා තියෙනවා. ගැසට් නිවේදනවලදී. එතකොට මේ විශේෂ කලාප නම් කරා. ඒ විශේෂ ඊට අමතරව දැන් ලංකාවේ මේ දැන් උතුරට වගේ ගියාම තියෙනේම තමයි මේ අධි ආරක්ෂිත කලාප. ඒකට අධි ආරක්ෂිත කලාප කියලා කිව්වට දැන් ඒවා යුද්ධෙත් ඉවර වෙලා ආරක්ෂකත්වයට එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. දැන් වෙනත් දේශපාලන හා ආර්ථිකමය බල අරමුණු වෙනුවෙන් තමයි අධි ආරක්ෂක කලාප කියන ඒවා පාවිච්චි වෙන්නේ. ඒවා ඇතුලේ පදිංචි ජනතාව එලවල දාලා ඒවා පාවිච්චි වෙන්නේ ඒ අරමුණේ. ඊට පස්සේ විශේෂ ආර්ථික කලාප කියලා જાතියකුත් හදලා තියෙනවා. මහින්ද මහත්තයා. එහෙම ගත්තම මම හිතන්නේ ජේ.ආර්.ට බෑ මහින්දට කිට්ටු වෙන්න ඕනේ. ජේ.ආර්. හැදුවේ එක කලාප જાතියයි මහින්ද හදනවා කලාප විශාල ප්‍රමාණයක්. දැන් ওই නිර්වත් කලාප, සූදු කලාප, ආරක්ෂක කලාප වලට අමතරව දැන් විශේෂ ආර්ථික කලාප කියලා જાතියක් හදලා තියෙනවා. ත්‍රිකුණාමලයේ තියෙන විශේෂ ආර්ථික කලාපයක්. ඒකේ භූමි ප්‍රමාණය ගත්තොත් ත්‍රිකුණාමලයේ මේ කොළඹ දිස්ත්‍රික්කේ තරම් ලොකුයි. කොළඹ දිස්ත්‍රික්කේ තරම් විශාල බිම් පෙදෙසක් විශේෂ ආර්ථික කලාපය කියලා නම් කරලා තියෙනවා. ඒ කලාපයේ ඉන්දියාවට සැලකිය යුතු බලයක් හිමි වෙලා තියෙනවා. කොච්චර බලයක් හිමි වෙලා තියෙනවද කියනවනම් මීට අවුරුද්දකට එකමාරකට විතර කලින් ඒ කලාපය තුල අපරාධයක් සිද්ධ වෙලා ඒ අපරාධය පිළිබඳ පරීක්ෂණ කරන්න මහේස්ත්‍රාත්වරයාට ඒ කලාපයට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒක ලංකාවේ කොටසක් ලෙස නෙවෙයි සැලකෙන ලංකාවේ නීතිය හෝ අධිකරණය දෙන්න වළංගු නැහැ කියලා තමයි කිව්වේ. ඒත් එහෙම විශේෂ කලාප වෙන් කරමින් යනවා. අනිත් පැත්තෙන් අර ජේ.ආර්. කලා වගේම සංචාරක ව්‍යාපාරය තමන්ගේ ප්‍රමුඛම ඉලක්කය බවට පත් කරගෙන තියෙනවා. ඒත් දැන් මේ හැම එකක්ම කියන්නේ සරල තැනේ ඉඳලා රවුන්ඩ් අබවුට් වල සහ නගරවල මල් පෝච්චි තියෙන එකේ ඉඳලා ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම දක්වා හැම සමස්ත පරිමාණයම වැඩවලදී සංචාරක ව්‍යාපාරය තමයි ඉලක්ක කරලා තියෙන්නේ. දැන් කියන්නේ ලක්ෂ 25ක් සංචාරකයෝ ගෙන්නන්න ඕනේ 2016 වෙද්දී ඒ සඳහා ලෑස්ති වෙන්න කියලා තමයි අයවැය කතාවේදී ජනාධිපතිවරයා කිව්වේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ. එතකොට සංචාරක ව්‍යාපාරය තමයි එක පැත්තකින් හදලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අර ජේ.ආර්. කරා වගේම යටිතල පහසුකම් කියන එක මහ ජනතාව මෝහනය කිරීම සඳහා මිනිස්සු මුලා කිරීම සඳහා ව්‍යාජ සංවර්ධනයක් මවා පෙන්වීම සඳහා පාවිච්චි කරමින් තියෙනවා. તો පාරවල් හැදිල්ල යන්නේ එහෙම. පාරවල් හැදීම කියන එක පාවිච්චි වෙන්නේ මහා මාර්ග නිර්මාණය කියන එක පාවිච්චි වෙන්නේ මේ ඒ ප්‍රවාහන අවශ්‍යතා දියුණු කිරීමේ අරමුණෙන් නෙවෙයි. ඒවා දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒක හොඳට තේරෙනවා ප්‍රමුඛතා අනුපිළිවෙල බලද්දී. ප්‍රමුඛතා හදලා තියෙන්නේ මාර්ගවලදී අවශ්‍යම එක සඳහා නෙවෙයි. ප්‍රමුඛතා හදලා තියෙන්නේ දේශපාලන අවශ්‍යතාවයට අනුව. ඒකෙන් තමයි උත්සාහ කරන්නේ මේ සංවර්ධනයක් පිළිබඳ එකක් මවාපාන. අනිත් පැත්තෙන් මහා පරිමාණ ව්‍යාපෘති. අර කඩිනම් මහවැලිය වගේ ලොකු ව්‍යාපෘති හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටකොළ, නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය වගේ දැවැන්ත මහා පරිමාණ ව්‍යාපෘති වෙන්නනවා. ඒ ව්‍යාපෘති වලින් තමයි කියන්නේ දැන් මේ සංවර්ධනයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ජේ.ආර්. ආණ්ඩුවත් එහෙමයි. අර මේ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ පෙන්න හිටියා මේ මහා පරිමාණ සංවර්ධනයක් සිද්ධ වෙනවා කියලා. ඒ කාලේ කිව්වේ මේක කළාට පස්සේ අපි හාලු පිටරට යවනවා විදුලියත් යවනවා. ඉන්දියාවට විදුලි බලයක් යවනවා කිව්වා. ඊට පස්සේ කතා කරගෙන හිටියේ ලංකාවේ තියෙන විදුලිය කොහොමද ඉන්දියාවට යවන්නේ කියලා. යවන්නේ මූදේ යටින්ද උඩින් කම්බිය ඇදලාද කම්බිය ඇදෙනකොට කණු හිටවන්නේ කොහෙද වගේව තමයි සාකච්ඡා කර හිටියේ. නමුත් මේ වෙද්දී අපි හොඳටම දන්නවා මොකද උනේ කියලා. අන්තිමට අපේ කුෂිකර්මයටත් හානි වුණා ඒ මහවැලි ව්‍යාපාරයේ වැඩවලින් විදුලි බලයත් අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න බැරි වුණා. දැන් අපි ඉන්දියාවෙන් විදුලි බලය ගන්න අර මේ රැහැන් අදින්න කිවිසුම් අස්සම් කරනවා ඉන්දියාවත් එක්ක. ඉන්දියාවත් එක්ක එකතු වෙලා ගල්ලංගුරු බලාගාර වලට සැලසුම් හදනවා චීනෙත් එක්ක එකතු වෙලා. එතකොට දැන් ඒ සංවර්ධන ව්‍යාපෘති පුස්සක් කියලා අවුරුදු 20ක් විතර ගියාට පස්සේ තමයි තේරුනේ. ඒතර මේ කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කියලා මේ කරන ඒවා. ඔය ගුවන් තොටුපළවල් වරායවල් ඇතුළු මේ පෙන්වන සංවර්ධන ව්‍යාපෘති ඒවා පුස්සක් කියලා තේරෙන්න තව කාලයක් යයි. ඒවා අත්දැකීමෙන්ම නම් අපි වටහා ගන්නෙ. අපි අනුභූතිවාදීන් නම් ලංකාවේ ඉන්නේ අනුභූතිවාදීන් නම් මේ අත්දැකීමෙන් විතරම නම් ඉගෙන ගන්න. කිසිම දෙයක් තාර්කිකව ඉගෙන ගන්න නැත්නම් අපිට මේක තේරුම් ගන්න තව අවුරුදු ගාණක් යයි. මොකද දශකයකටත් පස්සේ තමයි හිතෙන්නේ මේක තේරුමක් නැහැ කියලා. ඉතින් ඊට අමතරව මෙන්න මේ ජේ.ආර්. කරපු වැඩ ටිකම කරන ගමන් මහින්ද අලුත් වැඩ ටිකකුත් කරනවා. දැන් මේ දෙවෙනි අදියරක් පටන් ගන්න තියෙන්නේ නව ලිබරල් වාදයේ දෙවෙනි අදියරක් පටන් ගන්න තියෙන්නේ ඒකත් එක්ක. දැන් නව ලිබරල් ධනවාදයේ පළමු අදියරේදී දැන් ගොඩක් ආර්ථිකය ගැන දන්න අය ඉන්නවා. දැන් මේ සංවිධානය කරපු සංවිධානය වුණත් මම හිතන්නේ ආර්ථිකය ගැන යම් උනන්දුවක් තියෙන අය. එතකොට ආර්ථිකය ඇතුලේ ප්‍රධාන ගිණුම් දෙකක් තියෙනවා. ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම.
ආරම්භයේදීම පළවෙනි ඉනිමේදී ඒ කියන්නේ මේ නව ලිබරල්වාදී භාගයයි ගියේ. නව ලිබරල්වාදී හරියටම මේ ඔක්කොම ගිනු විවෘත කරන්න ඕන. ඒව සඳහා වෙන සීමාවල් අයින් කරන්න ඕන, නීති රීති ලිහිල් කරන්න ඕන. හැබැයි මේකේ පළවෙනි අධීරයේදී ජංගම ගිනුම තමයි විවෘත කරලා තිබුණේ. ප්‍රාර්ථනා ගිනුම දිගටම වහලා තිබුණා. දැන් ඒ ඉතුරු වෙච්ච වැඩේ කරන්න බැරි වෙච්ච වැඩේ මහින්ද මහත්තයා කරා. 2011 අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රාර්ථනා ගිනුම විවෘත කිරීම සඳහා කරුණු 7ක් නිර්දේශන 7ක් ඉදිරිපත් කරා. ඒ නිර්දේශන 7 ක්‍රියාත්මක වෙද්දී ප්‍රාර්ථනා ගිනුම විවෘත වෙනවා. විදේශීය ප්‍රාර්ථනයට එන්න සහ යන්න තියෙන බාධාවල් නැති වෙනවා. ඒ නීති රීති නැති වෙනවා. දැන් JR ආණ්ඩුවට පුළුවන් වුණා ලංකාවේ කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත වගේ දේවල් පෞද්ගලීකරණය කරන්න. හැබැයි ඒගොල්ලන්ට අත තියා ගන්න බැරි වුණා සේවා වලට. දැන් උදාහරණයක් ලෙස අධ්‍යාපනයේ අත තියන්න බැරි වුණා. අධ්‍යාපනයේ අත තියන්න දරපු උත්සාහයෙන් 1981 දවල පත්‍රිකාව ගෙන අපේක 1985 පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න උත්සාහ කරපු එක උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලේ ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වුණා. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න බැරි වුණා. කළා නමුත් ඒක කලේ තීව්‍රතාවය ඉතාම අඩුයි. බොහෝ දේවල් ඉතුරු වුණා, බොහෝ දේවල් කරගන්න බැරි වුණා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ඒකට අත තියලා තියෙනවා. ඒකට තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල 50ක් ගේන්නේ. ඒකට තමයි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්නේ. ඒකට තමයි දැන් අර පාසල් 16 වැඩසටහන් වගේ දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලංකාවේදී පාසල් 9500න් 1000ක් ඉතුරු කරලා ඉතුරු 8000 වහන්න තමයි දැන් මේ සැලසුම් කරමින් යන්නේ. එතකොට දැන් ඒ පෞද්ගලිකරණ ක්‍රියාවලිය ඉතුරු වෙච්ච එක JR ආණ්ඩුවට කරන්න බැරි වෙලා ඉතුරු වුණ කොටස දැන් මහින්ද මහත්තයා කරමින් යනවා අපූර්වට කරමින් යනවා. ඊට පස්සේ ඉඩම් ජලය වගේ සම්පත් ඒවා වෙළඳ භාණ්ඩ බවට පත් කිරීමේ වැඩේ කරන්න බැරුව හිටියේ පළවෙනි නිමේදී. ඒකට ජාත්‍යන්තර වශයෙන් ලොකු පීඩනයක් තිබුණා, දේශීය වශයෙන් පීඩනයක් තිබුණා. හැබැයි දැන් බොහොම නිදහසේ කරගෙන යනවා. දැන් ඉඩම් සඳහා වන නීති සම්මත කරලා තියෙනවා. දැන් මේ ළඟදී ගැසට් එකක් සම්මත කරා වනාන්තර අසබඩ සංචාරක හෝටල් දැනීමට අදාළ. වනාන්තර අසබඩ කියලා කියන්නේ වනාන්තර රක්ෂිත වනාන්තර එලි කරලා සංචාරක හෝටල් හදන්න පුළුවන්. ඊට අමතරව දැන් සිංහරාජ වනාන්තරයේ මැද්දෙන් ලොකු පාරක් කපාගෙන යනවා. ඒකට කියන්නේ සංචාරක ව්‍යාපාරය සඳහා කියලා කියන්නේ. ලොකු පාරක් කපමින් යනවා සිංහරාජ වනාන්තරයේ දෙකඩ කරමින් සහ දැවැන්ත ජෛව සම්පතක් විනාශ කරමින් යනවා. දැන් පොළොන්නරුවේ සෝමාවතී අක්කර දහස් ගාණක් රක්ෂිතයේ අක්කර දහස් ගාණක් සමාගම් වලට පවරලා දීලා තියෙනවා. උඩ දැන් ඉඩම් වෙළඳ භාණ්ඩයක් කරමින් ඒ ඉඩම් වනාන්තර ඒවා සියල්ල විකුණන දේවල් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේක තමයි නව ලිබරල් වාදය. මේක තමයි නව ලිබරල් ධනවාදය. ඒක අපූර්වට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැන් අර ඔස්කා වයිල්ඩ් කියලා ලේඛකෙක් හිටියා, ඇමරිකානු ලේඛකෙක්. ඒ ලේඛකයා ගෙන් කෙනෙක් අහලා තිබුණා මේ එකසරයක් නරුමයා කියන්නේ කවුද කියලා. නරුමයා කියන්නේ කවුද කියලා අහපුවම ඔහු දීලා තිබුණු උත්තරේ තමයි නරුමයා කියලා කියන්නේ කිසිම දෙයක වටිනාකම දන්නේ නැති, නමුත් හැම දෙයකම මිල දන්න කෙනා කියලා. අන්න එවැනි නරුමයන් තමයි නව ලිබරල් ධනවාදය හදන්නේ. සිංහරාජ වනාන්තරයේ වටිනාකම දන්නේ නැහැ, මිල දන්නවා. සෝමාවතී රක්ෂිතයේ වටිනාකම දන්නේ නැහැ, මිල දන්නවා. ඒ නිසා අපි සමාජයක් ලෙස නරුමවාදයකට ඇදවැටෙමින් තියෙනවා. ඕක තමයි නව ලිබරල් ධනවාදය අපිට ඉතුරු කරලා තියෙන එක. ඉතින් දැන් මේ කතාව ඇහුවට පස්සේ තේරෙන එක තමයි මේ පිළිබඳ මොනවා හරි අධ්‍යයනය කරන කෙනෙකුට තේරෙන එක තමයි මේ නව ලිබරල් වාදය කියලා කියන්නේ. නව ලිබරල් ධනවාදය කියලා කියන්නේ වෙන එකක් නෙවෙයි. මේක ධනවාදයේම සංවර්ධනයේ ප්‍රතිඵලයක්. ඒ නිසා ජාතික ආර්ථික ගෙනල්ලා හරි වෙන එක ಜಾති ඒවා කියලා හරි මේ නව ලිබරල් ධනවාදය පරද්දන්න බෑ. දැන් විවෘත ආර්ථිකේ පරාජය කිරීම කියලා එක ಜಾතිය සටන් පාට ගේනවා. ඒකට මේක පරද්දන්න බෑ. ධනවාදයේ පරදින්නේ නැතුව නව ලිබරල් වාදයේ පරදින්නේ නැහැ. මොකද නව ලිබරල් වාදය කියලා කියන්නේ දැන් අපි කියන්න උත්සාහ කරපු විදිහට මේක හරියටම කියනවා නව ලිබරල් ධනවාදය මේක. මේක ධනවාදයේ කොටසක්. ඒකේ අනුශාංගික කොටසක්. ඒක ධනවාදයේ සංවර්ධනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක ආවේ. ඒක ධනවාදයේම දිගුවක්. එතකොට ධනවාදයේ නැතුව නව ලිබරල් වාදය වෙනම පරද්දන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ නව ලිබරල් වාදය නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ නව ලිබරල් වාදයේ දක්වාම දිගු වෙච්ච සංවර්ධනය වෙච්ච මේ අපි විවෘත ආර්ථිකය කියලා සරලව හඳුන්වන නව ලිබරල් වාදය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක ඇතුලේ අපේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ? ඒක තමයි මම හිතන්නේ අපි දැන් වම මූණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක. මේක ඇතුලේ මනුෂ්‍ය ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ? අපිට දැන් මේ පළවෙනි කොටස ගත්තොත් එහෙම මම සාකච්ඡා කරන්න උත්සාහ කරපු පළවෙනි කොටස ගත්තොත් එහෙම මේක මේ
ආර්ථික එක එක කතන්දරත් එක්ක තමයි යන්නේ. අර ගිනුම් මේ ගිනුම් සීමා බදු සීමා කිවිසුම් ඕවා ගැන තමයි යන්නේ. හැබැයි මේ බැලූ බැල්මට නොයැටහෙන සුළු බැලූ බැල්මට මිනිස්සුන්ට ඒ තරම් සමස්ත සමාජයට ගෝචර වෙන්නේ නැති ඊටාම සීමිත පිරිසක් විතරක් වටහා ගන්න මේ ආර්ථික ක්‍රමවේදය ඇතුලේ ඇත්තටම මනුෂ්‍ය ජීවිතවලට අත් වෙලා දෙන ඊට නම් මොකක්ද? අන්න ඒක තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මිනිස් ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස් ජීවිත මූල බාලා තියෙන ඛේද වාචක ඉස්සරහා වම මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? වමේ ව්‍යාපාර ඉස්සරහා මොකද්ද තියෙන අභියෝගය? ඔන්න ඕක තමයි මම හිතන්නේ අපි දැන් සාකච්ඡා කරගත යුතු තියෙන දේ. වම සතු අභියෝගය ගැන කතා කරන්න නම් සමාජයට වෙලා තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ හරියට. දැන් එකක් තමයි ඉතිහාසයේ කවරදාටත් වඩා ජනගහනේ හැම ස්තරයක්ම මේ ප්‍රාර්ථනා සමුච්චගත කරන වෙනුවෙන් වැඩිපුර වැඩ කරන්න වෙලා තියෙනවා දැන්. මේ නවලිබරල් ධනවාදයේ ප්‍රතිඵලය තමයි වසර 35ක් විතර තිස්සේ එක දිගට නවලිබරල් ධනවාදයේ ක්‍රියාත්මක වීමෙන් පසුව දැන් තියෙන තැන තමයි අපිට යන්ත්‍ර වගේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවල දැන් මනිනවා ඔය මේ ගොඩාක් ටිකක් මහා පරිමාණ සමාගම් වල සේවකයන්ගේ වේගය මනින උපකරණ පාවිච්චි කරනවා. එතකොට ඒ වේගයන් වල කියන එක තමයි ඒ එක එක සේවකයාට අදාළව එක එක සේවිකාවට අදාළව ඒගොල්ලෝ වැඩ කරන වේගෙ මනිනවා. දැන් මම උදාහරණකින් කිව්වොත් එහෙම මේ වේගයට අදාළ ඒගොල්ලෝ හදපු සූත්‍රයක් තියෙනවා. දැන් උදාහරණකින් කිව්වොත් එහෙම බොත්තම් අල්ලනවා කියලා කියන්නේ. විනාඩියකට බොත්තම් කීයක් අල්ලනවද? ඒකට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගණන් මම උදාහරණයක් කියන්නේ. ගණන් හදලා පෙන්නනවා විනාඩියකට බොත්තම් 20ක් ඇල්ලුවොත් 100%ක් ලාභයි. ගෙවන වැටුපට වඩා 100%ක් ලාභයි විනාඩියට බොත්තම් 20ක් ඇල්ලුවොත් කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඉලක්කය තියෙන්නේ ඒ 120 තමයි. හැබැයි ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ඒගොල්ලෝ දෙනවා ඉලක්කය විනාඩියකට බොත්තම් 30ක් ඇල්ලුවොත් තමයි 30කින් එහා අල්ලන අයට තමයි මොන හරි ඉන්ක්‍රිමන්ට්ස් හරි මොන හරි දෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ලංකාවේ ඇඟලුම් කම්හලක වැඩ කරන සේවිකාවක් බොත්තම් දැන් 30 කියන ඉන්ක්‍රිමන්ට් සඳහා 30 සීමාව දුන්නාට පස්සේ ඒගොල්ලෝ 80ක් විතර අල්ලනවා කියලා තමයි සාමාන්‍ය විදිහට කියන්නේ. ඒක අහලා බලන්න පුළුවන් දැන් ඕවා පරීක්ෂා කිරීම සඳහාම වෙනම මේ විෂයක් විදිහට මැදිහත් වෙන ඉංජිනේරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහලා බලන්න පුළුවන්. සාමාන්‍ය 100ට 100ක ආදායම ලැබෙන ප්‍රමාණය වගේ 4 ගුණයක් විතර. ඒ කියන්නේ 100ට 400ක ලාභයක් ලැබෙන විදිහට තමයි මේ ඇඟලුම් කර්මහල් වල ඇඟලුම් කර්මාන්ත ශාලාවල ශ්‍රමය වැය කරන්නේ ශ්‍රමිකයා. ඒකට ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාව විතරක් නෙමෙයි. හැම තැනම එහෙම තමයි. හැම තැනකම මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ජීවත් වීම සඳහා දවසේ පැය 24න් වැඩි පැය සංඛ්‍යාවක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක විසින් තමයි අර ආතතිය, අතෘප්තිය හැම එකම ඇති කරලා තියෙන සමාජය ඇතුලේ. විවේකයේ සඳහා වන ඉඩ අහිමි කරලා තියෙනවා. දැන් ඕනම රටක ඕනම සමාජයක සංස්කෘතිය නිර්මාණය වෙන විවේකයේ ඇතුලේ. ඒතකොට අපේ රටේ ගත්තොත් එහෙම අපේ රටේ විතර නෙවෙයි දැන් මේ ලෝකෙම නවලිබරල් ධනවාදී ක්‍රියාත්මක වෙන තැන් ගත්තොත් එහෙම මේ වගේ මේ විවේකයේ සඳහා තියෙන ඉඩ අහිමි කරලා තියෙනවා. විවේකයේ සඳහා තියෙන ඉඩ අහිමි කරලා ඒ සීමිත ඉඩට වෙන කුණු කන්දල් ගොඩක් පුරවලා තියෙනවා. එතකොට මිනිස්සුන්ට විවේකයක් නැහැ. උදේ ඉඳලා රැය වෙනකල්ම වැඩ කරලා රැය ගෙදර එනවා. රැය ගෙදර ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ටෙලිවිෂන් එක ඉස්සරහා තමයි වාඩි වෙන්න තියෙන්නේ. මොකද මේ විවේකයේ සඳහා වෙන විනෝදයේ අවස්ථාවත් ඒකත් ධනවාදී විසින්ම නිර්මාණය කරලා තියෙනවා. ඒකත් පාලකයෝම අපිට දෙනවා. ඉතින් අපිට ගිහිල්ලා ආය වැඩ ඇරිලා ගිහිල්ලා වාඩි වෙන්න තියෙන්නේ මේ ITN එක ඉස්සරහා. ඊට පස්සේ ඒක එක දිගට යනවා ටෙලි නාට්‍ය. මොනවා හරි රූපවාහිනී නාලිකාවක් ඉස්සරහා තමයි වාඩි වෙන්න තියෙන්නේ. ඒක එක දිගටම යනවා ටෙලි නාට්‍ය. ඒ ටෙලි නාට්‍ය 20ක් විතර බලලා තමයි අපිට නිදා ගන්න තියෙන්නේ. 17 මාට් එකයි 8ට එකයි 8 මාට් එකයි 9ට එකයි 9 මාට් එකයි ඔක්කොම ටෙලි නාට්‍ය ටික බලලා තමයි මේ නිදා ගන්න තියෙන්නේ. ඉතින් ওই ටෙලි නාට්‍ය ටික ඔක්කොම හැමදාම බලන අයට මේ මොකක් හරි මානසික රෝග වැළඳෙන්න ඉඩක් තියෙනවා. ඒ තරමට මේවා මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන මොනවා හරි හරයන් විනාශ කරනවා. ඒ තරමට මේවා මිනිස් ජීවිතයට නරක බලපෑම් කරනවා. ඒ අතරමැදදී ප්‍රවෘත්ති බැලුවා කියලා වැඩකුත් නැහැ. ප්‍රවෘත්ති හදන්නේ ටෙලි නාට්‍ය වගේනේ. ප්‍රවෘත්ති වල පෙන්වන්නේ එක එක අය ගහ ගන්න විදිය, එක එකන අනිත් අයට උත්තර දී ගන්න විදිය, ත්‍රාසජනක තොරතුරු අපරාධකරුවෝ හඹා යන විදිය, මිනිස්සු මැරෙන විදිය, ඒව තමයි ප්‍රවෘත්ති කියලා පෙන්නන්නේ. ඒ ප්‍රවෘත්ති කියන්නේ තායි ටෙලි නාට්‍යයක් වගේ. ඒකත් අපිව
දිරි ගන්නන්නේ මනුෂ්‍යත්වය වර්ධනය කරන පැත්තට නෙමෙයි. ඒකත් අපිව දිරි ගන්නවනේ ඊටාම් පහත් ආශාවන් තෘප්ත කරගන්න පැත්තට තමයි ඒකත් අපිව දිරි ගන්න. එතකොට අර මේ ඊටාම සරල මතු පිට වින්දනයක්, ගැඹුරු වින්දනයක් වෙනකොට සරල මතු පිට වින්දනයකට අපිව හිර කරනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. නිසා හැම තැනම අතෘප්තිය, ආතතිය, එම වියරුවක් එකිනෙකා හඹා ගිහිල්ලා අනිත් කෙනාව පරයලා පාරිභෝගික භාණ්ඩ අත්පත් කරගැනීමේ වියරුවක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක මේ නව ලිබරල්වාදී විතරක් විදිය නෙවෙයි. ඒක මේ සමස්ත ධනවාදය මෙහෙම තමයි. හැබැයි මේ ධනවාදයේ නව ලිබරල් අවධිය තමයි ඊටාම හොඳින් මේ දේ කරේ. මම හිතන්නේ ලංකාවේ වෙනත් ආර්ථික ආකෘතිය ඇතුලේ ජීවත් වෙච්ච අයට යම් ප්‍රමාණයකට මේක ගැන අදහසක් තියෙනවා. මේ නව ලිබරල් අවධිය ඇතුලේ තමයි මේක ඊටාම වේගවත්. ඊට පස්සේ දැන් අපිට දීලා තියෙන ඉලක්කයක් පාරිභෝගික භාණ්ඩ අත්පත් කරගන්න. භෞතික දේවල් අත්පත් කරගන්න. ඒ අත්පත් කර ගැනීම වෙනුවෙන් ජීවිතය අත්හරින්න කියලා අපිට ඉලක්කයක් දීලා තියෙනවා. ඒතර මේ දවස්වල හැම දෙයකම දාලා ඕන දැන් අපි මොකක් හරි රූපවාහිනී නාලිකාවක් ඔන් කරලා ඒක බල හිටියොත් එහෙම ඒ රූපවාහිනී නාලිකාවේ අපිට පෙන්නනවා මේ හැම නාලිකාවකම තියෙනවා ගෙවල් ගැන වැඩසටහන. ඒකට ඒ වගේ පෙන්නනවා විවිධ මේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වලට අනුව හදපු ගෙවල් පෙන්නනවා. එක විදිහේ ගෙවල් පෙන්නනවා. හැම සතියකම හැම නාලිකාවකම වගේ එකකට එක විතරයි එහෙම නැත්තේ ඔය ගෙවල් හදන වැඩසටහන යනවා. ඉතින් මේ ගෙවල් දැක්කට පස්සේ අපි හිතනවා දැන් අපිට සතුට නැහැ. අපිට ජීවිතේ තෘප්තිය නැහැ. අපිට අහිමි වූ සතුට ඔය වගේ ගෙදරක ඇති කියලා. ඕක තමයි දැන් අද මේ වෙලාවේ මනුෂ්‍ය සමාජෙ මුණ දීලා ඉන්න කේලවාචකේ. අපි හිතනවා ඒ වගේ ගෙදරක ඉන්න කෙනෙක් හරි සතුටෙන් ඇති. ඒ නිසා සතුටෙන් ඉඳීම සඳහා අපි කරන්න ඕන දේ තමයි ඒ જાතිය ගියක් හදාගන්න එක කියලා. ඊට පස්සේ අපි අපේ ආදායම් තත්ත්වය නොසලකා ඒ જાතිය ගියක් හදන්න උත්සාහ කරනවා. ඒ જાතිය ගියක් හදන්න උත්සාහ කරද්දී ඒ සඳහා ණය ගන්න වෙනවා. ණය වලට වාරික ගෙවන්න තව රැකියා 3ක් විතර කරන්න වෙනවා. ඊට පස්සේ අපි මහා ගයක් හදනවා. අර ටෙලිවිෂන් එකේ පෙන්වන જાතිය ගයක් හදනවා. ණය වෙවි ඒක හදන කවදාවත් ජීවිත කාලේ හදලා ඉවර කරන්නත් බෑ. ඒ වගේම මේ හදන ගෙදර අපිට ඉන්න වෙලාවකුත් නැහැ. මොකද ඒ වාරිකේ ගෙවන්න අපිට තව රැකියා කරන්න වෙලා තියෙන නිසා. වෙන ආදායම් හොයන්න වෙලා තියෙන නිසා. අවසානයේදී වෙලා තියෙන්නේ අපි ජීවත් වීම සඳහා ගයක් නිර්මාණය කළා නෙවෙයි. ගයක් නිර්මාණය කර ගැනීම සඳහා ජීවිතේ පරිත්‍යාග කරනවා. ඒ මුළු ජීවිත කාලෙම මොකද්ද කරේ කියලා ඇහුවොත් ගයක් හදා දෙයි කියලා තමයි කියන්නේ. එතෙන්න තමයි අද මනුෂ්‍ය ජීවිතේ වටලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ පාරිභෝජනවාදී උමතුවක් ඇතුලේ මිනිසුන් වටලා තියෙන්නේ එතෙන්. දැන් රූපවාහිනී නාලිකාවල පෙන්නනවා මේ විවිධ මංගල වැඩසටහන්. මංගල උත්සව තියෙන වැඩසටහන් පෙන්නනවා. මෙන්න මෙහෙමයි. කියන්නේ වෙඩින් එකක් ගන්නවා නම් මෙන්න මෙහෙම ගන්න කියලා පරමාදර්ශ පෙන්නනවා. දැන් ওই වැඩසටහන් බලාගෙන ඉඳි පේනවා ඒ වැඩසටහන් වල පෙන්නන જાතිය මංගල උත්සවවල නැත්තේ කසාද බඳින එක විතරයි. ඊටු ඔක්කොම දේවල් කරලා ඒකේ නැත්තේ මනුෂ්‍ය සම්බන්ධතාවය විතරයි. කියන්නේ කවුරු හරි දෙන්නෙක් විවාහ වෙද්දී ඒ විවාහ වෙන එකට අදාළ සතුට තියෙන්නේ තමන් ආදරය කරන කෙනෙක්ව සමග එකට ජීවත් වීමේ සතුට තමයි එතන තියෙන සතුට. ඒ සතුට වෙන මොකේවත් නෑ. ලොකු කේක් එකක හරි නැවක ගිහිල්ලා මේ බඳින එකේ හරි මේ මල් වෙඩි පත්තු කරන එකේ හරි ඒ සතුට නෑ. ඒ සතුට තියෙන්නේ මනුෂ්‍ය සම්බන්ධතාවයට. හැබැයි මනුෂ්‍ය සම්බන්ධතාවය ඇතුලේ සතුට නැති වෙනකොට මනුෂ්‍ය සම්බන්ධතාව වෙනකොට වෙන හේතුන් මත විවාහයන් සිද්ධ වෙනකොට මිනිස් සම්බන්ධතා ජීවිත වලින් අයින් කරලා ඒ වෙනකොට මූල්‍යමය සම්බන්ධතා දේපල සම්බන්ධතා ලැබුවට පස්සේ සතුට නෑ තමයි විවාහය ඇතුලේ. ඒ විවාහය ඇතුලේ සතුට නැති හේතුව බලා ගන්න නම් වෙන ලොකු සමීක්ෂණ හරි මේ ලොකු අධ්‍යයන කරන්න ඕනේ. අර පත්‍රවල යන මංගල දැන්වීම් තීරය කියවුවනම් හරි. ඒ වගේ තියෙන්නේ මේ මම නම් කවදාවත් දැකලා නැහැ මේ දැන්වීම් වල තියෙනවා මේ මිනිස්සු කසාද බඳින එක. ඒ වගේ තියෙන්නෙම මට අක්කර 30ක පොල්ලත්තක් තියෙනවා. ඒ නිසා අක්කර 20ක තේවත්තක් තියෙන කෙනෙක් මාව බඳින්න. ඔය જાතිය තමයි තියෙන්නේ. මට මේ මාසෙකට 50000ක් හම්බෙන රැකියාවක් තියෙනවා. ඒ නිසා අඩුම ගානේ ලක්ෂ 3කවත් අතරම් බඩු තියෙන කෙනෙක් මාව බඳින්න. එහෙම කියලා තමයි මේ දැන්වීම් වල තියෙන්නේ. ඉතින් ඒ වගේ කසාද බඳින්නේ මිනිස්සු නෙවෙයි. ඒ වගේ කසාද බඳින්නේ දේපල. ඒක තමයි මේ සමාජයට අත්පත් කරලා තියෙන ව්‍යසනය එක. සියලු මිනිස් සම්බන්ධතා අයින් කරලා ඒ මිනිස් සම්බන්ධතා වෙනුවට දේපලමය සම්බන්ධතා මූල්‍යමය සම්බන්ධතා ආරෝපණය කරලා. අපි තුල මිනිස් සම්බන්ධතා නැහැ. මනුෂ්‍ය සම්බන්ධතා නැහැ. ඒ වෙනුවට තියෙන දේපල සම්බන්ධතා. අපි හිතන්නේ මිනිස්සෙක් දිනා ගැනීම ගැන නෙමෙයි අපි හිතන්නේ දේපලක් දිනා ගැනීම ගැන. අපිට ඊට පස්සේ ප්‍රශ්නේ එන්නේ
තව මිනිසෙක් සමග සම්බන්ධයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන නෙමෙයි. අපිට එන්නේ ඊට පස්සේ මේ ගොඩනැගිල්ල අත්පත් කරගන්නේ කෙසේද, කම්පියුටර් එක හොරකම් කරන්නේ කෙසේද වගේව තමයි එන්නේ ප්‍රශ්න. ඒක සියලු මනුෂ්‍ය සම්බන්ධතා දේපල සම්බන්ධතා බවට උන්නේ කරලා තියෙනවා. ඒක තමයි දැන් මේ නව ලිබරල් වාදය හදපු ප්‍රශ්නේ ඒක. ඊට පස්සේ දැන් සතුට නැහැ තමයි. ඉතින් මිනිස් සමස්තය නැති තැනක සතුට නැහැ. මොකද මිනිස්සු කියන්නේ සමාජයේ සත්තු. මිනිස්සුන්ට සතුට තියෙන මිනිස් සමස්තය ඇතුලේ. ඉතින් විවාහය ඇතුලේ අර මිනිස් සමස්තය නැති වුණාට පස්සේ සතුට නැහැ. ඊට පස්සේ ඒ සතුට සඳහා අපිට විකල්ප දෙනවා. අපි හිතනවා මේ අපිට සතුට නැතුව ඇත්තේ අපි මේ හෝල් එක කසාද බැඳපු නිසා වෙන්නේ නැති නැවක කසාද බැඳනනම් අපිට ඒ අහිමි වූ සතුට ඇත්තේ නැවේ කියලා අපි හිතනවා. නැත්නම් අපි හිතනවා අහිමි වූ සතුට ඇත්තේ කේක් එකේ විශාලත්වය කියලා. අහිමි වූ සතුට ඇත්තේ මොකක් හරි අපි අඳපු ඇඳුම හරිය නැති නිසා වෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ ඔතෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි අපේ ජීවිතය කැප කරමින්, මනුෂ්‍ය සම්පත්තිය කැප කරමින් හඹා යනවා. අත්පත් කරගත නොහැකි ෆැන්ටසියක් හඹා යනවා. ඔතෙන් තමයි මිනිස්සුන්ව පිරිහෙලා තියෙන්නේ. ඒ නිසා මිනිස් සමතතා ඇතුලේ ඒක මනුෂ්‍යත්වය විනාශ කරනවා. සයි නව ලිබරල් ධනවාදය මනුෂ්‍යත්වය විනාශ කරනවා. දැන් අපි අවුරුදු 30ක් 35ක් මේ නව ලිබරල් ධනවාදය ඇතුලේ ජීවත් වෙච්ච මිනිස්සු. අපේ සමාජයේ එහෙම එකක්. දැන් අපිට මේ මනුෂ්‍යත්වය අහිමි වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සරහා තියෙන අභියෝගය තමයි කොහොමද මේ අහිමි වූ මනුෂ්‍යත්වය නැවත දිනාගන්නේ කියන ප්‍රශ්නේ. දැන් මනුෂ්‍යත්වය අහිමි වුණාට පස්සේ සතුට අහිමි වෙනවා. සතුට අහිමි වුණාට පස්සේ මිනිස් සමත්ත ඇතුලේ තියෙන්නේ ව්‍යාජත්වයකුයි උපයෝගිතාවාදයකුයි විතරයි. දැන් මිනිස් සමත්ත ඇතුලේ එච්චරයි තියෙන්නේ. සියලු මිතුරුකම්, සියලු සහෝදරකම් ඒවා ව්‍යාජය. ඒක තමයි දැන් නව ලිබරල් ධනවාදී හදලා තියෙන මිනිස්සු එහෙම මිනිස්සු. ඒගොල්ලන්ගේ සම්බන්ධතා ව්‍යාජයි. ඒවා බොරු. ඒ සිනාවන් මේව ඔක්කොම බොරු. අතට දීම් බොරු. ඒවා ව්‍යාජයි. ඒ විතරක් නෙවෙයි ඒවා උපයෝගිතාවාදී. අපි තව කෙනෙක් එක්ක කතා කරද්දී හිතන්නේ මේ කතා කිරීමෙන් මට අත්වෙන ලාභය කුමක්ද කියලා හිතන තැනකටම දැන් ගිහින් තියෙන්නේ. මේ මිනිසාව ආශ්‍රය කිරීමෙන් මට අත්වෙන ලාභය කුමක්ද? මේක ඊටාම අර මාක්ස් කියනවා වගේ නග්න ස්වార్థකාමයක ගිල්ලලා තියෙනවා. නග්න ස්වార్థකාමී. ඒ නග්න ස්වార్థකාමයේ ධනවාදයේ කලින් අවදිවලදී අපිට දැනුනේ නැහැ. ඒ දැනුමට වඩා වැඩියෙන් මේ නව ලිබරල් වාදය ඇතුලේ අපිට දැනෙමින් තියෙනවා. ඒක නිසා අපි දැන් මේ ජීවත් වෙන සමාජය ඇතුලේ දැන් මේ අවුරුදු 35ක් නව ලිබරල් ප්‍රතිසංස්කරණ දියත් වෙලා දැන් ඒකේ දෙවෙනි අදියරක් පටන් අරගෙන ඒ දෙවෙනි අදියර මහින්ද රාජපක්ෂ මහත්තයා ඊටාම වේගෙන් ක්‍රියාත්මක කරගෙන යන මේ සමාජය කියලා කියන්නේ අනාගතය මීටත් වඩා බියකරු. මිනිස් සමාජයක් විදිහට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ මේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ බිඳවැටෙයිද ආදායම අහිමි වෙයිද අපේ මහජන සුබසාධන සේවාවන් බිඳවැටුණාට පස්සේ අපිට මොනවා වෙයිද අපේ ළමයින් ඉස්කෝලේ යවන්න පුළුවන් වෙයිද වගේ ප්‍රශ්නයකට එහා ගිය මනුෂ්‍යත්වයේ පිළිබඳ දැවැන්ත අරුබුදයක් මේ නව ලිබරල් ධනවාදය මතු කරලා තියෙනවා. අපි පිළිතුරු සෙවිය යුතු තියෙන්නේ වමේ ව්‍යාපාරයේ පිළිතුරු සෙවිය යුතු තියෙන්නේ ඒකට. දැන් අපේ සමාජය ගත්තොත් එහෙම මේ නව ලිබරල් උන්මාදයේ ගිහිලා අපේ සමාජය ගත්තොත් මේකේ කුසලතාවය කියලා සලකන්නේ අවස්ථාවාදී. දක්ෂතාවය කියන්නේ අවස්ථාවාදයට. දක්ෂතාවය කියලා දක්ෂ මිනිහෙක් කියලා කියන්නේ සාර්ථක මිනිහෙක් කියලා කියන්නේ Taman එක්ක ඉන්න අනිත් සියලුම අයගේ බෙලි කපලා ඒගොල්ලන්ව පාගලා ඒගොල්ලන්ව විනාශ කරලා Taman ඉස්සරහට යන මිනිහෙක්. එහෙම අයට තමයි අපි සාර්ථක මිනිස්සු කියලා කියන්නේ. දක්ෂ මිනිස්සු කියලා කියන්නේ. එතකොට උපයෝගිතාවාදී අවස්ථාවාදී තමයි කුසලතාවය වෙලා තියෙන්නේ අපේ සමාජයේ. පැවැත්මේ කොන්දේසි වෙලා තියෙන හෘද සාක්ෂිය බලලා දාන එක. ඒකට මේක ඇතුලේ හෘද සාක්ෂියක් තියෙන මිනිහෙක්ට ජීවත් වෙන්න බෑ මේ සමාජය තුළ. එහෙම තමයි හදලා තියෙන්නේ. දැන් ඉස්සරහට අපේ දරුවන් සඳහා ඊළඟ පරම්පරාවන් සඳහා හදන්න යන්නේ ඊටත් වඩා මේ අරුබුදයේ ගැඹුරු කරනු ලැබූ සමාජයක් හදන්න යන්නේ. හෘද සාක්ෂියක් ඉතුරු නොකරන ලද සමාජයක්. හෘද සාක්ෂියක් නැති සමාජයක්. පවතින්න නම් හෘද සාක්ෂිය අතාරින්න කියලා බල කරන සමාජයක්. ඔබට පවතින්න ඕන නම් ඔබට ජීවත් වෙන්න ඕන නම් ඔබට කාලා බීලා ගෙදරක ඉන්න ඕන නම් ඔබට අර ඉස්කෝලේදී උගන්වනවා වගේ දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන්න ඕන නම් හෘද සාක්ෂිය අතාරින්න. ඒක තමයි ඉල්ලා හිටියේ. එතකොට අපේ සමාජයේ ඉන්න මොනවා හරි මනුෂ්‍යත්වයක් ඉතුරු වෙච්ච මිනිස්සුන්ට දැන් තමන්ගෙන් ප්‍රශ්න කරගන්න වෙලා තියෙනවා. අපි මේකට යට වෙනවද? අපි මේකට ගිලෙනවද? අපි මේ නව ලිබරල් ධනවාදී විසින් හදපු මේ ප්‍රවාහය අපි ගිලෙනවද? අපි හෘද සාක්ෂිය අතහැරලා ඔය කියන පාරිභෝගික භාණ්ඩ ඇතුළු අනිකුත් දේපල වැළඳ ගන්නවා. මිනිස් සම්බන්ධතා අතහැරලා මූල්‍යමය සම්බන්ධතා වැළඳ ගන්නවා. දැන් එතෙන්නද සමාජය යන්නේ. අන්න ඒ ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙනවා. මිනිස්සෙක්ට සාර්ථක වෙන්න නම් අනිවාර්ය පදනම වෙලා තියෙන්නේ එක පැත්තකින් නරුම වාදය අනිත් පැත්තේ ප්‍රායෝගික වාදය.
නව ලිබරල් වාදයේ ලක්ෂණයම තමයි නව ලිබරල් ධනවාදයේ විසින් මිනිස් සමාජයට ගෙන ආපු ප්‍රධානම ලක්ෂණය තමයි ප්‍රායෝගිකවාදය. ඒ ප්‍රායෝගිකවාදය නව ලිබරල් වාදයේ පීතෘවරයා විදිහට හිටපු ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් හොඳට කියලා තිබුණා. අර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සාහිත්‍ය උත්සවයේදී ඇහුවා කියලා කියන්නේ සාහිත්‍ය මොකටද ඒකෙන් කාර්යකක්වත් ගන්න පුළුවන්ද කියලා. ඒක තමයි ප්‍රායෝගිකවාදය. ඒක තමයි උපයෝගිතාවාදය. ඒක තමයි නරමවාදය. එතනින් තමයි හිතන්නේ. අපිට සාහිත්‍ය ඕන වෙන්නේ සාහිත්‍යෙන් කාර්යයක් ගන්න පුළුවන් නම් කියලා තමයි අපේ රටේ නායකයා හිතන්නේ. ඒ නායකයා විසින් ගොඩනගනු ලැබූ සමාජයක තමයි අපි දැන් මේ ජීවත් වෙන්නේ. එයා විසින් ගොඩනගපු ආර්ථික ක්‍රමවේදයට අනුව යන සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට තමයි අර සාකච්ඡාව වෙන්නේ මොකද්ද මේ බල්ලු මරලා මේ සල්ලි හුවට සල්ලි පුරන්නේ නැහැ කියලා. ඒක තමයි නවලිබරලාගේ ආදර්ශ පාඩය. මොනවා හරි කරලා සල්ලි හොයන්නේ. මොනවා කරලා සල්ලි හුවත් ක්‍රමයේ වැදගත් නැත. ඒක තමයි කියන්නේ. මාර්ගයේ වැදගත් නැත. ඕනෑම සදාචාර විරෝධී අගති සහගත මාර්ගයක් පාවිච්චි කරලා අරමුණට යන්නේ කියලා. ඒක තමයි නවලිබරල් වාදයේ ආදර්ශ පාඩය. මාර්ගයේ වැදගත් නැහැ. අරමුණ වැදගත්. ඕනම නරක මාර්ගයකින් අරමුණට යන්නේ. අමතක කරනවා එතකොට මොනතරම් උත්තරීතර අරමුණකට වුණත් නරක මාර්ගයකින් අපි ලං වෙන්න ගියොත් එහෙම ඒ නරක ඇතුලේ අපි ගිලෙනවයි කියන එක අපිට අමතක වෙනවා. වැරද්දක් කරාට පස්සේ ඉන්නේ ඒ වැරද්ද කරන්න කලින් හිටපු මිනිහා නෙවෙයි වෙනත් මිනිහෙක් කියන එක අපිට අමතක වෙනවා. ඒ නවලිබරල් වාදයේ අපිට කියලා තියෙන්නේ ඒක. සාර්ථක වෙන්න අරමුණකට යන්න ඔබේ අරමුණ විය යුත්තේ වැඩි වැඩියෙන් පාරිභෝගික භාණ්ඩ ගොඩගසා ගැනීම. ඔබේ සාර්ථකත්වය මනින්නේ ඔබේ ගෙදර විශිෂ්ට කාමරයේ ගොඩගසා ඇති ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රමාණය. ඔබේ සාර්ථකත්වය මනින්නේ ඔබ සතු දේපල ප්‍රමාණය. ඔබේ යහපත් බව මනින්නේ ඔබේ ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය. ඒ නිසා වැඩි වැඩියෙන් ඒව හඹා යන්න. ඒක නෙමෙයි ඉල්ලන්නේ. වැඩි වැඩියෙන් ඒක හඹා යන්න. ඒ හඹා යනකොට මනුෂ්‍යත්වය හෝ සදාචාරය හෝ සමාජමය වගකීම නොසලකා හරින්න. මාර්ගය වැදගත් නෑ. අරමුණ විතරයි වැදගත්. ඕක තමයි නවලිබරල් වාදය අපිට හදපු එක. ඒ නිසාම නවලිබරල් වාදය ඇතුලේ නවලිබරල් ධනවාදය ඇතුලේ අපේ ජීවන ආදර්ශයෙන් බවට පත් වෙලා තියෙන්නේ අන්දන එකයි ගේම් ගහන එකයි. තේරෙන භාෂාවෙන් කියනවා. ජීවිතය යන කුමක්ද කියලා නවලිබරල් ධනවාදයෙන් අපි ඇහුවට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා ජීවිතය යනු ඇන්දීම සහ ගේම් ගැසීම. පුළුවන් තරම් වටේ ඉන්න අය වන්දන්න, පුළුවන් තරම් ගේම් ගහන්න. ගේම් වලින් තමයි ගොඩ යන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියනවනම් ඒක තමයි කියන්නේ ගේම් වලින් ගොඩ යන්නේ. ඒක නිසා තවදුරටත් මිනිස් සම්බන්ධතා, මිනිස් විඥානය, සමාජය, සමාජ සම්බන්ධතා, සමාජයත් එක්ක කරන ගනුදෙනු, සමාජ සවිඥානික කිරීම ඒවා මොකක්වත් නැහැ. ගේම් වලින් ගොඩ යන ගේම් තමයි තියෙන්නේ. හැම ක්ෂේත්‍රයකම එහෙමයි. ජීවිතේදී සාමාන්‍ය මිනිසාට කියනවා ජීවිතේදී ඔබට තියෙන ගේම් ගහන්න. ඔෆිස් එකේදී ගේම් ගහන්න, ගෙදරදී ගේම් ගහන්න, බස් එකේදී ගේම් ගහන්න. ඒ ගේම් වලින් අනිත් අය රවට්ටලා, අනිත් අය මුලා කරලා ඔබ ජයග්‍රහණය කරන්න. අනිත් අයව කපා හැරලා ඒගොල්ලන්ව තලලා දාලා අනිත් අයට ඉදිරියට එන්න ඉඩ නොදී ඔබ ජයග්‍රහණය කරන්න. ඒක තමයි නවලිබරලාදී විසින් ගොඩනගන මිනිසා. දැන් මේ ඉස්සරහා දැන් මේ ප්‍රශ්නේ ඉස්සරහා ධනවාදයට තියෙනවද මොකක් හරි උත්තරයක්? දැන් මේ මිනිස්සු සමාජෙ මුණ පාලා ඉන්න මහා ඛේදවාචකයේ ඉස්සරහා. ඒත් අපි ඉස්සරහා හදලා ඉන්නේ එහෙම මිනිස්සෙක්. ඒක ඉස්සරහා අපිට තියනවාද මොකක් හරි උත්තරයක්? ඒ උත්තරයක් නිර්මාණය කළ යුතු තිබුණේ වමේ ව්‍යාපාරය. මේ මානව ඛේදවාචකයට මේ සමාජ ඛේදවාචකයට පිළිතුරු නිර්මාණය කළ යුතු තිබුණේ වමේ ව්‍යාපාරය. මමත් වමේ ව්‍යාපාරයේ වාමාංශික පක්ෂයක ක්‍රියාදරයක් විදියට ඒක නියෝජනය කරුවා. මම හිතන්නේ අපි නිහතමානීව දකින්න ඕනේ වම අසමත් වුණා. වම අසමත් වුණා විතරක් නෙවෙයි වමේ ව්‍යාපාරයට මේ අගතීන්ගෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්නත් බැරි වුණා. ගැලවෙන්න බැරි වුණා විතරක් නෙවෙයි නවලිබරල් ධනවාදයට විරුද්ධ සටන් පාඨයේ අතේ තියාගෙනම ඒ පුවරුව අතේ තියාගෙනම නවලිබරල් ධනවාදයේ විසින් ගොඩනගපු සියලු අගතීන්ගේ වමේ ව්‍යාපාරයත් අඩු වැඩි වශයෙන් කිරුණා. ඒ නිසා වමේ ව්‍යාපාරයත් අඩු වැඩි වශයෙන් අර්බුදයකට ගොදුරුණා. ඒ අර්බුදය නවලිබරල් වාදයේ විසින් ගොඩනගපු අර්බුදය. ඒ නිසායි අපිට දැන් මේ නවලිබරල් වාදයේ අලුත් දෙවෙනි පියවරක් ගන්න යන වෙලාවේ ඊටාම ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු තියෙන යන්නේ එතන. නවලිබරල් ධනවාදයේ මිනිසුන්ගේ හෘද සාක්ෂි අහිමි කරා. ඔබට පැවැත්මක් තිබීමට නම්
පැවැත්ම සඳහා හෘද සාක්ෂි අතාරින්න කියලා බල කරා. ඒ බලපෑම වමේ ව්‍යාපාරටත් දැනුණා. ලෝකේ පුරා තියෙන වාමාංශික ව්‍යාපාර වලට පැවැත්ම සඳහා හෘද සාක්ෂි අතාරින්න සිද්ධ වුණා. පැවැත්ම සඳහා බලය සඳහා එහෙම නැතිනම් දෛනික ක්‍රියාකාරීත්වයන් සඳහා ආධ්‍යාත්මය අතාරින්න බල කෙරුවා. දුෂ්කරයි තමයි ඒක. ඒ බලපෑම මැද හෘද සාක්ෂියක් ආධ්‍යාත්මයක් උරුමයක් ආරක්ෂා කරගෙන ඉන්න එක දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කරතාවයේ ඉස්සරහා ගොඩක් අය අසමත් වුණා. වමේ ව්‍යාපාරයට මේ නව ලිබරල් වාදයේ විසින් ගොඩනගපු මිනිස්සුන්ට වෙච්ච වැඩේම අඩු වැඩි වශයෙන් වෙනස් වශයෙන් සිද්ධ වුණා ලෝකේ පුරාම. ලෝකේ පුරාම වාමාංශික ව්‍යාපාර වලට හෘද සාක්ෂිය බලලා දාන්න සිද්ධ වුණා. Taman එතෙක් විවිධ දුෂ්කරතා මැද්දේ සමහර ව්‍යාපාර වලට වද වේදනාවන් මැද්දේ ජීවිත පරිත්‍යාග මැද්දේ රැකගෙන ආපු සමහර උරුමයන් ඊටාම පොඩි ලංසුවකට අතහැරලා දාන්න සිද්ධ වුණා. ඊටාම පුංචි ලංසුවකට අතහැරලා දාන්න සිද්ධ වුණා. වමේ ව්‍යාපාර ගියා උපයෝගිතාවාදයකට. වමේ ව්‍යාපාරත් යට වුණා ප්‍රායෝගිකවාදයකට. ප්‍රතිපත්තිමය පදනම් මත කකුල් තියාගෙන හරියට ප්‍රතිපත්තිමය පදනම් මත කකුල් තියාගෙන ඒ එන අභියෝගයන්ට මුහුණ දීම වෙනුවට වරින් වර එන අභියෝග වලට අනුව වෙනස් ලෙස මුහුණ දෙමින් ඒ එන අභියෝග වලට අනුව තමන් හැඩ ගැසෙමින් අර පරිසරයට අනුව අනුවර්තනය වෙන සත්තු වගේ තත්ත්වයන්ට අනුව තමන් අනුවර්තනය වෙන වමේ ව්‍යාපාරයන් ලෝකෙ පුරාම බිහි වුණා. ඒක තමයි මේ නව ලිබරල් වාදයේ විසින් කරපු දැවැන්තම ව්‍යසන වලින් එකක්. නව ලිබරල් ධනවාදය සමස්ත සමාජයේම උපයෝගිතාවාදයට, අවස්ථාවාදයට, ප්‍රායෝගිකවාදයට ඇද දැම්මා වගේ වමේ ව්‍යාපාරයත් උපයෝගිතාවාදයට, ප්‍රායෝගිකවාදයට, අවස්ථාවාදයට ඇදලා දැම්මා. ඒ නිසා තමයි සිද්ධ වෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය දෙන චීනයට සුඩානේ උතුරු සුඩානේ දකුණු සුඩානේ කියලා බෙදන්න යන්නෙම දකුණු සුඩානේ තියෙන චීන තෙල් නිදි අත් කර ගැනීම සඳහා කියලා තමයි විග්‍රහය. උතුරු සුඩානයත් දකුණු සුඩානයත් අතර ඒ බෙදුම් රේඛාව අධිරාජ්‍යවාදීන් විසින් අඳින්නේ ආර්ථික අරමුණකින් කියලා. උතුරු සුඩානයේ පවා බෂීර්ලාගේ ආණ්ඩුව පවා බලාපොරොත්තු වුණා චීන වගේ රටක් උදව් කරයි කියලා ඒගොල්ලන්ට ඒකට එරෙහිව. නමුත් උනේ අනිත් පැත්ත දකුණු සුඩානයේ බෙදිලා වෙන් වෙලා දකුණු සුඩානේ බිහි වෙද්දී මුලින්ම ඒක රාජ්‍යයක් ලෙස පිළිගත්ත රටවල් ගොඩේ චීනෙ ඉන්නවා. ඒගොල්ලෝ උපයෝගිතාව වමේ ව්‍යාපාරයේ ප්‍රශ්න වුණා. ලෝක වමේ ව්‍යාපාරයේ ප්‍රශ්න වුණා. උපයෝගිතාවාදී දෘෂ්ටියෙන් තමයි බැලුවේ. ඒක මේ අපිත් එක්ක තිබුණ දේශපාලන ගනුදෙනු හරේ, මිතුරුකම් හරේ, ප්‍රතිපත්තිමය සමානතා මත පදනම් වෙලා නෙමෙයි බැලුවේ. කලින් බලය තිබුණේ ඒගොල්ලන්ට. ඒ නිසා අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරා. දැන් බලය එන්නේ මේගොල්ලන්ට. ඒ නිසා අපි මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා. එච්චරයි. ලිබියාවට අදාළව අද ගොඩක් රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය ප්‍රතිපත්ති. කලින් ගඩාෆිත් එක්ක ගනුදෙනු කරා මිනිහට බලය තිබුණ නිසා දැන් ගඩාෆිට බලය නැහැ වගේ අර පොඩි කෑල්ලක හිර වෙලා ඉන්නේ. බලය තියෙන අරගොල්ලන්ට නිසා ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා. මෙන්න මේ උපයෝගිතාවාදී දෘෂ්ටිය, මෙන්න මේ ප්‍රායෝගිකවාදය කියන එක ලෝක වමේ ව්‍යාපාරයේ ගිලගත්තා. අඩු වැඩි වශයෙන් අපි හැමෝටම මේ බලපෑම ආවා. වමේ ව්‍යාපාරය හිතන්න පටන් ගත්තා අර නව ලිබරල් වාදයේ පරමාදර්ශය තමයි වැඩේ කියන්නේ. රාජ්‍ය බලය නම් අරමුණ, ඒ අරමුණ සඳහා මොනවා කරත් කමක් නැහැ කියන්නේ. ඒ අරමුණ වෙනුවෙන් උපයෝගී කරගන්න මාර්ගය අදාළ නැහැ. මාර්ගය මොක වුණත් වැදගත් වෙන්නේ අරමුණ කියලා හිතුවා. ඒ නිසා ඊටාම උතුම් අරමුණු වෙනුවෙන් පිළිගත නොහැකි සදාචාර විරෝධී මාර්ග පාවිච්චි කරා. සමාජයේ මුල් බැහැලා තියෙන ඇතැම් අගතීන් පව පාවිච්චි කරා. මේ සමාජයේ මුල් බැහැලා තියෙන අගතිසහගත දේවල්, ජාතිවාදයේ මුල් බැහැලා තියෙනවා. ප්‍රාදේශීයවාදී හැඟීම්, ගෝත්‍රවාදී හැඟීම් මුල් බැහැලා තියෙනවා. කුලවාදී හැඟීම් මුල් බැහැලා තියෙනවා. විවිධ මිත්‍යා විශ්වාසයන් මුල් බැහැලා තියෙනවා. එතකොට වගකිව යුතු සමාජ ව්‍යාපාරයකට තියෙන ඒව සමග සටන් වැදී. නමුත් වමේ ව්‍යාපාරයන් ඒව සමග සටන් වැදීම වෙනුවට ඒව සමග යම් සම්මුති වලට යමින් උපයෝගීතාවාදයට ගිහිල්ලා කටයුතු කරන්න පටන් ගත්තා. ඒක හුදකලාව ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. නව ලිබරල් ධනවාදයට ඕන උනේ එහෙම සමාජයක් හදන්න. වාමාංශික ව්‍යාපාරයට උනේ ඒ සමාජය වෙනස් කරන්න ඕන උනේ. හැබැයි අවසානයේදී සිද්ධ වෙච්ච දේ තමයි වාමාංශික ව්‍යාපාරයේ ඒකට එරෙහිව සටන් කරන අතර ඒකේ ගොදුරක් බවට පත් වුණා. හරියට අර මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව යටත් කරගත්ත වෙලාවේ වෙච්ච දේ වගේ.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව යටත් කරා. ඉන්දියාව යටත් කරාට පස්සේ ඉන්දියාවේ තිබුණ විවිධ ජ්‍යොතිෂය මේ අර අහිකුන්ටිකයන් නයි නැටවීම මන්තර ඒ වගේ දේවල් දැකලා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විශ්මයටපත් වුණා. පත් වෙලා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඒවා උපයෝගී කරගන්න පටන් ගත්තා. ගිල්බර්ට් මරේ කියන ඉතිහාසඥයා කියනවා අහසින් කඩාපාත් වෙන උල්කාපාතයක් වගේ පෙරදිග තිබුණු සියලු මිත්‍යාවන් ග්‍රීසියට කඩාපාත් වුණා කියලා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පස්සේ. ඇලෙක්සැන්ඩර් මිත්‍යා විශ්වාස වල ග්‍රහණයටම ලක් වුණා. අන්තිමට සාකච්ඡාවක් තියෙනවා. ඇත්තටම මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව යටත් කරාද නැත්නම් ඉන්දියාව විසින් මහා ඇලෙක්සැන්ඩර්ව යටත් කරාද කියලා. පෙනුමේදී පේන්නේ බැලූ බැලමට පේනවා මහා ඇලෙක්සැන්ඩර් විසින් ගිහිල්ලා යාගේ හමුදාව ගිහිල්ලා ඉන්දියාව යටත් කරා වගේ. ඒ නිසා මේ වගේ දේවල් ලෝකේ ඕන තරම් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් ලෝකේ ඕන තරම් වෙලා තියෙනවා. වමට එහෙම දෙයක් දුන්නේ කියලා සලකා බැලිය යුතුයි. නව ලිබරල් වාදයත් එක්ක සටන් කරද්දී අවසානයේදී ඒ සතුරාගේ දෘෂ්ටියට යටත් වීමද සිද්ධ වුණේ කියලා හොයන්න ඕන. මොකද ඒ තරමටම මේ නව ලිබරල් වාදයේ විසින් ගොඩනගපු අගතීන් වමේ ව්‍යාපාරය ඇතුළට කාවැදුණා. නව ලිබරල් ධනවාදයේ තමයි කිව්වේ මිනිස්සුන්ගේ ගැඹුර වැඩක් නැහැ, හරය වැඩක් නැහැ, සෞව පිටතල සංදර්ශන තමයි ඕන කියලා. නව ලිබරල් ධනවාදයේ තමයි කිව්වේ මතු පිට පෙනුම තමයි වැදගත්. මිනිස්සුන්ට හරය මුකුත් තියෙන්න ඕනේ නැහැ. ගැඹුරක් තිබිය යුතු නැහැ. හොඳට කෑ ගහන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම්, මොන හරි ෂෝ එකක් පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි පරමාදර්ශය කියන්නේ. වමේ ව්‍යාපාර වලටත් අන්තිමට මාධ්‍ය සංදර්ශන හැරුණු විට වෙනත් දේවල් වෙනත් මොනවා හරි තියාගන්න ඕනේ පරමාදර්ශය නැහිම වෙලා කියලා. ඒක තමයි නව ලිබරල්ලාදී අපි ඉස්සරහා ඉදිරි කරලා තියෙන අභියෝගය. අපි දැන් මේකට මොකද කරන්නේ? වමේ ව්‍යාපාරات පටන් ගත්ත ගේම් ගහන. අර නව ලිබරල් වාදයේ විසින් ගොඩනගපු ඒ අදහස, නව ලිබරල් ධනවාදයේ ගොඩනගපු ඒ අදහස ගේම් වලින් ගොඩ යන ගේම් ගහලා තමයි බලය ගන්න පුළුවන්. ගේම් වලින් තමයි සමාජය දිනා ගන්න පුළුවන්. මතවාදයෙන් නෙමෙයි, දුෂ්කර අරගලයකින් නෙමෙයි. ඊටාම පහසු කෙටි මං තියෙනවා. ඒ නිසා ෂෝට් කට් හොයන්න පටන් ගන්නවා. ඒව ඔක්කොම මේ නව ලිබරල් වාදයේ විසින් නව ලිබරල් ධනවාදයේ අපිට ලබා දුන්න අගතිය. ඒවත් එක්ක සටන් කරන්න ගිහිල්ලා අවසානයේදී අපිවම මේ අගතියට ගොදුරු වුණා. ඒක තමයි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අර පන්තිය එහෙම නැත්නම් ජන සමාජයේ වෙනස් කරන දේශපාලනයක් වෙනුවට ජන සමාජයේ තියෙන අගතීන් භාවිතා කරන ප්‍රායෝගිකවාදී දේශපාලනයක් ගොඩනැගෙද්දී වමේ ව්‍යාපාරයට මේ නව ලිබරල්වාදී අගතීන් බලපෑවා. ඒක ඊටාම තදින් බලපෑවා වමේ ව්‍යාපාරයට. ඒ වගේම මේ සමාජකමය වෙනස් කරන දේශපාලනයක් වෙනුවට මේ සමාජකමය එලෙසම පවත්වාගෙන යන ගමන් මේකේ මතු පිට වෙනස්කම් කරන දේශපාලනයක් කරා පසුබසින්න වමේ ව්‍යාපාරයට මේ නව ලිබරල් වාදයේ විසින් ගොඩනගපු අති දැරැන්ත සංස්කෘතික ප්‍රහාරය බලපෑම. ඒ බලපෑම වමේ ව්‍යාපාරයටත් තිබුණා. ඒ නිසා ලෝක පරිමාණයෙන්ුත් දේශීයවත් වමේ ව්‍යාපාරයට වැරදිච්ච තැන් තියෙනවා. වමේ ව්‍යාපාරයට වැරදිච්ච තැන් තියෙනවා. ඊටාම නිහතමානී ලෙස වැරද්ද තේරුම් ගත යුතු තියෙනවා. එහෙම නැතුව වමේ ව්‍යාපාරට ඉස්සරහට යන්න බෑ. ඊටාම නිහතමානීව වැරද්ද තේරුම් ගත යුතු තියෙනවා. වැරද්ද පිළිබඳ සාකච්ඡා කරගත යුතු තියෙනවා. වැරද්ද හදාගත යුතු තියෙනවා. ඒ වැරදි හදා ගැනීමෙන් තොරව අපිට ඒ අරමුණ කරා යන්න බෑ. අපේ අරමුණ තියෙන්නේ වඩා හොඳ සමාජයක්. මිනිස්සු ලෙස ජීවත් වෙන සමාජයක්. සියලු මූල්‍යමය හෝ දේපලමය සමත්තා වලට වඩා මනුෂ්‍ය සමත්තා උතුම්ව කොට සලකන සමාජයක්. වටිනම දේ මනුෂ්‍යත්වය කියලා මිනිස්සු හිතන සමාජයක්. අපි අත්පත් කරගත යුතු දේ මනුෂ්‍යත්වය, අපි අත්පත් කරගත යුතු දේ සදාචාරය කියලා මිනිස්සු හිතන සමාජයක්. අපි අත්පත් කරගත යුතු දේ ගෙවල් හරි, අපි අත්පත් කරගත යුතු දේ මොනවා හරි පාරිභෝගික භාණ්ඩ හරි කියලා නොහිතන. ඒ වෙනුවට අපි අත්පත් කරගත යුතු පරමාදර්ශයේ මනුෂ්‍යත්වය කියලා මිනිස්සු හිතන සමාජයක්. එහෙම සමාජයක් ගොඩනගන්න නම් අපිට තියෙන උත්තරේ මොකක්ද? දැන් නව ලිබරල් ධනවාදයට එරෙහිව මතුවෙනවා ප්‍රවණතා දෙකක්. ඒගොල්ලෝ බැලුමට කියන්නේ මේකට විරුද්ධයි කියලා.
දැන් අපේ රටේ ගත්තොත් එහෙම ප්‍රවණතා දෙකක් මතුවෙමින් තියෙනවා. ලෝක පරිමාණුවත් එහෙමයි. එකක් තමයි මේ නව ලිබරල් ආක්‍රමණයට එරෙහිව මතුවෙනවා ජාතිකවාදයක්. සමහරව හිතනවා මේ ජාතිකවාදය හරහා තමයි නව ලිබරල් වාදේ පරද්දන්න වෙන්නේ කියලා. මොකද නව ලිබරල් වාදේ කරන මූලිකම වැඩේ තමයි මේ ඔය දේශ සීමා විවෘත කරලා ප්‍රාග්ධනයට අරකට මේකට රටවල් ඇතුළට එන්න ඉඩ දෙන එක. ඒ නිසා කාට හරි හිතෙන්න පුළුවන් දැන් අපි කරන්න ඕන වැඩේ තමයි ඒ ජාතික දේශ සීමා ශක්තිමත් කිරීම සහ ජාතිකවාදයකට යාම. ජාතික ආර්ථිකයක් මොන හරි එහෙම සමන්විත ජාතිකවාදයකට යාම කියන. ජාතිකවාදය ඇත්ත දේශප්‍රේම නෙමෙයි. ජාතිකවාදය නැවත වතාවක් ශක්තිමත් කරන්න නව ලිබරල් වාදය. ඒක අපිට ඕන තරම් උදාහරණ වලින් පෙන්වනවා. ලතින් ඇමරිකාවේ පහුගිය කාලේ මුළු මහද්වීපේ පුරාම මහා රැල්ලක් හමාගෙන ගියා. නව ලිබරල් වාදයට එරෙහි රැල්ලක්. අධිරාජ්‍ය විරෝධී රැල්ලක්. ඒ අධිරාජ්‍ය විරෝධී රැල්ල හමාගෙන යද්දී ඒකට නායකත්වය දෙන්න ආපු ව්‍යාපාරයන් ඒ රැල්ල හැරෙව්වේ ආපහු ජාතිකවාදයේ පැත්තට. අධිරාජ්‍යවාදයට එරෙහිව ඉස්සුවේ ජාතිකවාදයේ කොඩිය. ඒක ව්‍යාජ කොඩියක්. ඒ නිසා අදත් ලතින් ඇමරිකාව ඇතුලේ නව ලිබරල් වාදයේ අපූර්වට ක්‍රියාත්මක වෙනවා. විදේශීය ප්‍රාග්ධනය වෙනුවට දේශීය ප්‍රාග්ධනය පාවිච්චි වෙනවා. සමහර තැන්වල අධිරාජ්‍යවාදයේ ආක්‍රමණ කැඳගත්තේ ඔය ජාතිකවාදයේ විසින්. ඉරානයට හරි ලිබියාවට හරි අද අත්දලා තියෙන ඉරණම ගත්තට පස්සේ ඒවා මේ ආක්‍රමණයට ගොදුරු වෙන්නෙම ඔවුන් නව ලිබරල් වාදයට එරෙහිව අධිරාජ්‍යවාදයට එරෙහිව අතට ගත්තේ ජාතිකවාදයේ දජය නිසා. මම හිතනවා පරිසරයට ආදරය කරන අයට, ගහකොළ වලට ආදරය කරන අයට, සත්තුන්ට ආදරය කරන අයට, මිනිසුන්ට ආදරය කරන අයට, මිනිස් සමාජයට ආදරය කරන අයට, ඒ වගේම ඉතිහාසයට ආදරය කරන අයට, දැනුමට ආදරය කරන අයට තෝරගන්න තියෙන්නේ සමාජවාදය විතරයි. ජාතිකවාදයක් තෝරගන්න බෑ. නිසා මේ ජාතිකවාදයේ දජය, දේශප්‍රේමයේ දජය කියන්නේ ව්‍යාජයක්. ඒක බොරුවක්. දැන් මේ අධිරාජ්‍යවාදයට විරුද්ධව කියලා උස්සලා තියෙන දේශප්‍රේමයේ දජය ඒක ඇත්ත දේශප්‍රේමයක් නෙමෙයි, ඒක බොරු දේශප්‍රේමයක්. ඇත්ත දේශප්‍රේමයකට පුළුවන් ද සෝමාවතී වනරක්ෂිතය එලි කරන්න? ඇත්ත දේශප්‍රේමියෙකුට පුළුවන් ද ගෝල් ෆේස් එක චීන සමාගමකට විකුණන්න? ඒක සාකච්ඡා වෙන්නේ නැහැ. දේශප්‍රේමයේ අනු මොකක් හරි මේ සුදුහම සහිත අයට බැනවැදීම කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි දේශප්‍රේමය. මේ දේශප්‍රේමය කරන්නේ නව ලිබරල් වාදයට අමතර ශක්තියක් කරන්නේ. මේ දේශප්‍රේමය හදලා තියෙන්නේ ඒකට. ඒක කරන්නේ නව ලිබරල් වාදයට අලුත් ශක්තියක් කරන් දෙන්න. අමතර ශක්තියක් කරන් දෙන්න. ඉතින් අවසානයේදී වෙන එක තමයි නව ලිබරල් වාදේ කලින් තිබ්බටත් වඩා ශක්තිමත් වෙන කොඩියකින් ඉස්සරහට එනවා. දැන් ලංකාව ඇතුලේ සිද්ධ වෙන්නේ යන්නේ ඒක. ලතින් ඇමරිකාවේ සිද්ධ වුණේ ඒක, ඉරානයේදී සිද්ධ වුණේ ඒක, ලිබියාවේදී සිද්ධ වුණේ ඒක, ඊජිප්තුවේදී සිද්ධ වුණේ ඒක. දැන් ඉස්සරහට ලංකාවේදී සිද්ධ වෙන්නේ නියමිත ඒක. ඒකට ඉඩ දෙන්න එපා. මේ ජාතිකවාදී කතිකාවතට බෑ. මේ නව ලිබරල් ධනවාදයේ විසින් මනුෂ්‍ය සමාජයට කරපු විනාශය ආපසු හරවන්න බෑ. ඒකට පුළුවන් ඒ න්‍යාය පත්‍රයම වෙන නමකින් ඉදිරියට ගෙන යාම විතරයි. ඒකට මුකුත් කරන්න බෑ. අනිත් පැත්තෙන් දැන් මේ සමහර අය පැත්තෙන් ඉදිරිපත් වෙනවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස. ජාතිකවාදයට විරුද්ධව නව ලිබරල් වාදයට විරුද්ධව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඕන කියලා. ලංකාව ඇතුළේ නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියලා සාකච්ඡා වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ගෝලීය ප්‍රාර්ථනයේ න්‍යාය පත්‍රයේ ඉදිරිපිට සමාජයේ පීඩිතයන්ගේ ඇත්ත න්‍යාය පත්‍රයන් පාවලා දීලා ධන ගහන එක තමයි ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඒක මේ ඉතිහාසයේ තිබ්බ අරුතෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි. අද විපක්ෂයෙන් ඉදිරිපත් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහසක්. ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක වෙනම සාකච්ඡා කරන්න මාතෘකාවක්. ඔය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ධන ගහන අධිරාජ්‍යවාදී ඉස්සරහ කියලා කියන එක. බැලූ බැලමට නව ලිබරල් වාදයට විරුද්ධයි වගේ පෙනුනට ඒකත් ආය කරන්නේ නව ලිබරල් වාදී ශක්තිමත් කරන එකම තමයි. ඒ නිසා මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිලි යනගත්ත ධනවාදයටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ මනුෂ්‍ය සමාජයේ මුණ දීලා තියෙන මේ ව්‍යසනේ නව ලිබරල් ධනවාදයේ විසින් උද්ගත කරලා තියෙන මේ ව්‍යසනේට අභියෝග කරන්න ඔය කාටවත් බෑ. ජාතිකවාදයට බෑ ඒකට අභියෝග කරන්න. ඔය මොකද්ද කියන සිංහල බෞද්ධ ඒකට බෑ ඒකට අභියෝග කරන්න. ඒකට බෑ. සුළු ජාතික හුදකලාවාදයටත් බෑ ඒකට අභියෝග කරන්න.
බෙදුම්වාදී මනෝභාවයකින් වැඩ කරන ඒගොල්ලන්ටත් බෑ මේකට අභියෝග කරන්න. ඔය කියන ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් බෑ ඒකට අභියෝග කරන්න. ඇත්තටම ගත්තම ඒවා එකක්වත් නව ලිබරල් ධනවාදයට අභියෝගයක් නෙමෙයි. ඒ ඔක්කොම නව ලිබරල් ධනවාදය යලි යලිත් පෝෂණය කරන එක. නව ලිබරල් ධනවාදයට අභියෝග කරන්න පුළුවන් එකම එක ව්‍යාපාරයකට විතරයි. ඒ මේක ඇතුලේ සමාජය ඇතුලේ ආන්තිකරණයට ලක් වෙච්ච පීඩාවටපත් වෙච්ච සියලු පීඩිතයන්ගේ සමගිය සහිත ව්‍යාපාරයකට විතරමයි නව ලිබරල් වාදයට අභියෝග කරන්න පුළුවන්. එච්චරයි. ඒක නිසා වමේ අභියෝගේ තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. වමේ අභියෝගේ තියෙන ජාතිකවාදයට යට වෙන එක නෙමෙයි. වමේ අභියෝගේ තියෙන්නේ ඒකාධිපතිවාදයට එරෙහිව කියලා ඔය ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පිටිපස්සේ යන එක නෙමෙයි. වමේ අභියෝගේ තියෙන්නේ වමට උරුම වෙලා තියෙන්නේ නව ලිබරල් වාදයට වචනයෙන් බැනාඩ රසන ගමන් නව ලිබරල් වාදයේ තියෙන සියලු අගතින් ජීවිතවල පුරව ගන්න එක නෙවෙයි. දැන් වමේ ව්‍යාපාර ඉස්සරහ තියෙන ප්‍රධානතම අභියෝගය තමයි සමාජවාදයේ ගොඩනැගීම. මේ සමාජය ඇතුලේ ඉතුරු වෙලා ඉන්නවනම් පොඩ්ඩක් හරි හෘද සාක්ෂිය සහිත මිනිස්සු මේ සමාජයේ ඉතුරු වෙලා ඉන්නවනම් තාමත් මේ නව ලිබරල් අගතීන්ට අහු වෙලා කුණුනේ නැති මිනිස්සු කවුරු හරි ඉතුරු වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ට තෝරගන්න තියෙන එකම පාර සමාජවාදයේ පාර විතරමයි. වෙන පාරක් නැහැ. ඒ නිසා මේ හෘද සාක්ෂියක් ඇති අයට තියෙන්නේ සමාජවාදය වෙනුවෙන් සටන් කිරීම විතරයි. අපි මේ සමාජවාදය ගැන කියන්නේ මේ සමාජවාදය ගැන අපි කියවපු පොත්වල ලස්සනට ලියලා තිබ්බ නිසා නෙමෙයි. ඒක නිසා නෙමෙයි. අපි සමාජවාදය ගැන පොත් කියවලා තියෙනවා. අර සෝවියට් දේශයෙන් එම්මෙන් එව්ව පොත් සෑහෙන. ඒ පොත්වල සමාජවාදය ගැන ලස්සනට තියෙනවා. ඒ නිසා නෙමෙයි අපි සමාජවාදය ඕන කියලා කියන්නේ. ඒ දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි. අපි සමාජවාදය ඕන කියලා කියන්නේ අපේ රටේ පීඩිතක දෘෂ්ටි කෝණය. ඊයේ මම පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නැගලා ඉද්දි එක්කෙනෙක් බස් එකට නැගලා කිව්වා එයාගේ මම දන්නේ සමහරට බොරුවක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා ඇත්තටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයා කිව්වා එයා පෞද්ගලික අංශයේ ආයතනයක නමකුත් කියලා. ඒ ආයතනයේ සේවය කරන සේවකේ එයාට මාසික වැටුප ලැබෙනවා රුපියල් 12000ක්. දැන් එයාගේ දරුවට අසනීපයක් වැළඳිලා තියෙනවා. එතකොට එයාගේ මාසික වැටුපෙන් දරුවට බෙහෙත් තරම් දෙන්න බෑ. ඒ නිසා ආධාරයක් දෙන්න කියලා එයා බස් මගින්ගෙන් ඉල්ලුවා. අපි සමාජවාදයට පක්ෂපාත වෙන්නේ දරුවා ලෙඩ වුණාට පස්සේ හිඟා කන්න සිද්ධ වෙච්ච කම්කරුවගේ දෘෂ්ටි කෝණය. කාගවත් පොත්වල දෘෂ්ටි කෝණය නෙමෙයි. කිසිම පොතක තියෙන දෘෂ්ටි කෝණය නෙමෙයි. ඒ පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේදී හිඟා කන්න සිද්ධ වෙච්ච කම්කරුවගේ දෘෂ්ටි කෝණයෙන් තමයි අපි සමාජවාදයට පක්ෂපාත වෙන්නේ. ඔහු වෙනුවෙන් සමාජවාදය ගොඩනගිය යුතුයි. මොකක් හරි ඔහුගේ ඒ අසනීප වෙච්ච දරුවා වෙනුවෙන් සමාජවාදය ගොඩනගිය යුතුයි. දැන් මාස කිහිපයකට කලින් කටුනායක ඇඟලුම් කම්හල් වල හිටපු කම්කරු සහෝදර සහෝදරියන් ලොකු අරගලයක් කරා විශ්‍රාම වැටුප් පනතට විරුද්ධව. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරුද්ධව ලොකු අරගලයක් කරා. ඒ අරගලයේදී එක සහෝදරියක් ඇඟලුම් කම්හලක වැඩ කරන සහෝදරියක් ටෙලිවිෂන් එකේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා කිව්වා මම අවුරුදු 10ක් දුක් විඳගෙන වැඩ කරා. මේකේ දවසට පැය 18 20 වැඩ කරා. වැඩ කරලා මම සල්ලි ඉතුරු කරගත්තා. මේ අවුරුදු 10ක් තිස්සේ වැඩ කරලා මම සල්ලි ඉතුරු කරගත්තා. ඒ සල්ලි ටික දැන් තියෙනවා EPF එකේ. ඒ සල්ලි ටික තියෙන්නේ මට දෑවැද්ද දෙන්න කියලා. දෑවැද්දට දෙන්න මම සල්ලි හුව අවුරුදු 10ක් තිස්සේ ආණ්ඩුවට මේක ගන්න දෙන්න බෑ කියලා. ඒක හරි. ආණ්ඩුවට මේක ගන්න දෙන්න බෑ. හැබැයි මිනිස්සේ ඒක වෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ සහෝදරියෝ පොලිසියත් එක්ක හැපිලා ජීවිතත් නැති කරගෙන තුවාල වෙලා ඒක ජයග්‍රහණය කරා. හැබැයි ඒක හරිම සාපේක්ෂ ජයග්‍රහණයක්. හරිම සාපේක්ෂ ජයග්‍රහණයක්. මිනිස්සෙක්ට Taman කසාද බඳින දවසේ වෙන කෙනෙකුට දීම සඳහා මුදල් එකතු කරන්න අවුරුදු 10ක් වහල් සේවයේ නිරත වෙන්න තියෙනවා නම් ඒක මහා මානව ඛේදවාචකයක්. ඒකයි ඛේදවාචකය. සල්ලි ටික ආණ්ඩුව හොරකම් කරන එක වෙනම ඛේදවාචකයක්. ඒක වෙන ප්‍රශ්නයක්. අර ඛේදවාචකේ කවුද ප්‍රශ්න කරන්නේ? අපි සමාජවාදයට පක්ෂපාත. ඒ අවුරුදු 10ක් තිස්සේ දෑවැද්දට සල්ලි එකතු කරපු සහෝදරියගේ දෘෂ්ටි කෝණයෙන් මම සමාජවාදයට පක්ෂපාතයි. ඇය වෙනුවෙන් සමාජවාදයේ ගොඩ නැගිය යුතුයි. අනාගතයේ කිසිම සහෝදරියකට අවුරුදු 10ක් වහල් වැඩ කරන්න සිද්ධ වෙන්න නරකයි.
කසාද බැඳීම වගේ ඉලක්කයක් වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ සමාජය වෙනස් කළ යුතුයි. ඒ නිසා අපි සමාජවාදය ඉල්ලන්නේ. අපි ඉල්ලන සමාජවාදය කියන්නේ ඒක මේ මොකක් හරි රටක තිබ්බ එකක් හරි ආකෘතියක් හරි එහෙම එකක් නෙමෙයි. සෝවියට් දේශේ දෙක තියෙන, චීනයේ දෙක තියෙන, කියුබාවේ දෙක තියෙන කියලා ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. අපිට ඕන වෙන සමාජයක්. ඒක අපි අපේ දෑත් වලින් හදා ඒ සමාජය හදා ඒක මේ නව ලිබරල් ධනවාදයේ අගතීන්ට විරුද්ධව මනුෂ්‍යත්වයේ උපනංගන සමාජය. ඒක අර දරුවා ලෙඩ වුණාම හිඟා කන්න සිද්ධ වෙලා තියෙන කම්කරුවට සාධාරණ ඉටු කරන සමාජය. ඒක අර දෑවැද්ද දීම වෙනුවෙන් කියලා අවුරුදු 10ක් වහල් සේවයේ නිරත වෙන්න සිද්ධ වෙච්ච ඒ කවුරු හරි සහෝදරියට මම නම දන්නේ නැහැ, මතකත් නැහැ. ටීවී එකේ පෙන්නද්දි නම නම් දැම්ම, නම මතක නැහැ. ඒ සහෝදරියට සාධාරණ ඉටු කරන සමාජය. මේ සමාජයේ සියලු තැන් වලින් එළවල දාපු, සමාජයෙන් පිටමං කරපු රැකියාව විදිහට තරුණයාට සාධාරණ ඉටු කරන සමාජය. අනුරාධපුරයේ ගිරුවාපත්තුවේ හැම තැනම වෙල්ලස්සේ අස්වැන්න විකුණ ගන්න බැරුව වහබොන ගොවියට සාධාරණ ඉටු කරන සමාජය. එහෙම සමාජයක් සඳහා තමයි අපිට සමාජවාදී වුණ කරලා තියෙන්නේ. අපි සමාජවාදී ඉල්ලන්නේ ඒ අයගේ දෘෂ්ටි කෝණය. ඒ වගේම අපි සමාජවාදී ඉල්ලන්නේ ගෙයක් වෙනුවෙන්, ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී එකක් වෙනුවෙන්, වොෂින් මැෂින් එකක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරලා තියෙන. ඒක තමයි ජීවිතය කියලා හිතාගෙන ඒ වෙනුවෙන් ජීවිතේ විනාශ කරගෙන ඉන්න මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය වෙනුවෙන් තමයි අපිට සමාජවාදී වුනේ. ඒ නිසා වමේ ව්‍යාපාරය කියලා කියන්නේ වැරදි වුණා තමයි. වැරදි වෙලා තියෙනවා වමේ ව්‍යාපාරයට. ලෝක පරිමාණයෙන්ුත් දේශීයවත් වැරදිලා තියෙනවා. නමුත් දැන් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. ඒ ඉස්සරහට යද්දී වමේ ව්‍යාපාරයේ සතුව තියෙන්නේ එකම එක ජීවන දැක්මක් තමයි තියෙන්නේ. කියන්නේ වම කියලා කියන්නේ ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි, වම කියලා කියන්නේ ජීවන විලාසය. වමේ ව්‍යාපාරයක් කියන්නේ හුදු දේශපාලන සටන් පාඨ ගොඩක් නෙවෙයි. වමේ ව්‍යාපාර කියන්නේ කැරලි ගැසීමකුත් නෙවෙයි. වමේ ව්‍යාපාර කියලා කියන්නේ සටන් පාඨ නොකඩවා උච්චාරණය කිරීමකුත් නෙවෙයි. වමේ ව්‍යාපාර කියන්නේ සතියේ 3 ගානේ මාධ්‍ය සාකච්ඡා තියෙන එකක් නෙවෙයි. වමේ ව්‍යාපාර කියන්නේ සම්මන්ත්‍රණ තියෙන එකක් නෙවෙයි. වම කියලා කියන්නේ ජීවන විලාසය. ඒක සදාචාරය. ඒක ජීවන දැක්මක්. ඒක ආධ්‍යාත්මික ගොඩනැගීමක්. ඒ නිසා වමේ ව්‍යාපාරයක් අවශ්‍යයි අපේ රටට. ජීවිතයෙන් නව ලිබරල් වාදයේ ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ගේ වම. තමන්ගේ මුළු ජීවිතේ හරයෙන්ම මේ නව ලිබරල් අගතින් පළවා හැරපු වමක් අවශ්‍යයි. මේ තියෙන එකේම රතු පාට එක නෙමෙයි. මේ ඉන්න දේශපාලඥයාගේම රතු පාට නපු දේශපාලඥයා නෙමෙයි. මේ තියෙන ආකෘතියේම රතු පාට මොකක් හරි එකක් නෙමෙයි. ඇත්ත වමක්, වෙනස් වමක්, වෙනස් ජීවන විලාසය සහිත වමක්. සාබමේ ව්‍යාපාරයේ විදිහට අපි හුදු විරෝධතාකරුවෝ නෙමෙයි. අපි බෙලහීනියොත් නෙමෙයි. අපි මේ කවුරු හරි මේ සල්ලි තියෙන මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන ඊර්ෂ්‍යාකාරයොත් නෙමෙයි. සමහරව එහෙම හිතන් ඉන්නවා. මේ මොනවා හරි මේ ධනයක් ඇති අයට ඊර්ෂ්‍යා කරන ඊර්ෂ්‍යාකාරයොත් නෙමෙයි. වාමාංශික ව්‍යාපාරයේ සමාජයේ ඉල්ලා හිටින්නේ විමුක්තිදායකයාගේ කාර්යභාරය. මේ මිනිස් සමාජයේ මේ අත්විඳින මහා ක්‍රූර ඉරණමෙන් මිනිසුන් ගලවා ගැනීම සඳහා විමුක්තිදායකයාගේ කාර්යභාරය ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ නව ලිබරල් ධනවාදයේ දෙවෙනි ඉනිම මහින්ද රාජපක්ෂ මහත්තයා ඊටාම ජයග්‍රාහී ලීලාවෙන් ආරම්භන වෙලාවේ වම ඉස්සර අභියෝගයක් තියෙනවා. වම ලෑස්තිද විමුක්තිදායකයා වෙන්න? වම ලෑස්තිද තමන් අතින් අතීතයේදී වෙච්ච සියලු වැරදි වටහා ගනිමින් නිවැරදි කර ගනිමින් ඉදිරියට යන්න? වම ලෑස්තිද ඒ විමුක්තිදායකයාගේ කාර්යභාරය ඉටු කරන්න? දැන් නව ලිබරල් වාදයට විරුද්ධව මතුවෙන්න පුළුවන් ප්‍රවණතා දෙකක් තියෙනවා. එක්ක නව ලිබරල් වාදයට විරුද්ධව මතුවෙන්න පුළුවන් මේ දැන් වමේ ව්‍යාපාරය තුළ ඒ දෙක තමයි තියෙන්නේ. නමුත් ඒ දෙක වෙනුවට අලුත් ප්‍රවණතාවයක් හදන්න. එක්ක තියෙනවා අතිවාම ප්‍රවණතාවය. ඒ අතිවාම ප්‍රවණතාවයට අනුව වමේ ව්‍යාපාරයේ මොනවා හරි මේ අන්තවාදී ලෙස සමාජයෙන් වියුක්ත වෙනම නිකායවාදී එහෙම කුඩා කණ්ඩායම් මහ ගොඩක් ලංකාවේ තියෙනවා. අතිවාම ප්‍රවණතා තියෙනවා. ඒවා මේ ජීවිතයත් එක්ක බද්ධ නොවු ආන්තික ඒවා. ඒ අතිවාම අයට අමතරව වමේ ව්‍යාපාරය ඇතුලේ දැන් ඇතිවාම කියලා කට්ටියකුත් තියෙනවා. ඒගොල්ලන්ට වම ඇති වෙලා තියෙන්නේ දැන්.
වම කියලා කිව්වට ඒක ඇති වමේ ව්‍යාපාරය. ඒක කරන්නේ වම ඇති කියලා හිතලා වම කියලා කියන ගමන් නමුත් දකුණේ තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා දැන් අතිවාම වම කිනුත් අපේ රටට වැඩක් නැහැ. මේ සමාජයෙන් හුදකලා වෙච්ච පොඩි පොඩි කණ්ඩායම් එකතු වෙච්ච මේ අතිවාම ව්‍යාපාරිකනුත් වැඩක් නැහැ. වමේ ව්‍යාපාරයේ නාමයෙන් නමුත් සියලු අර නවලිබරල අගතින්ගේ ගිලිලා ඉන්න ඇතිවාම ව්‍යාපාරිකනුත් වැඩක් නැහැ. අතිවාම ඇතිවාම දෙකම ප්‍රතික්ෂේප කරපු ඇත්ත වමේ ව්‍යාපාරයක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ ඇත්ත වම ඒ සැබෑ වමේ ව්‍යාපාරය ගොඩනගිය යුතුයි. මේ නවලිබරල් ධනවාදී විසින් මේ මනුෂ්‍ය සමාජයට කරලා තියෙන මහා දැවැන්ත ව්‍යසනය ආපස්සට හැරවිය යුතුයි. මම හිතන්නේ අනාගත පරම්පරාවන් සම්බන්ධයෙන් අපේ පරම්පරාවට තියෙන වගකීමක්. ඒ වගකීම ඉටු කළ යුතුයි. ඒක ඉටු කිරීම සඳහා මේකට අභියෝග කිරීම සඳහා ඉතුරු වෙලා තියෙන්නේ එකම එකයි මම ඉස්සෙල්ලා සහෝදරයන්ට කිව්වා වගේ ඉතුරු වෙලා තියෙන්නේ එකයි ඒ තමයි පීඩිතයන්ගේ සමගිය. පීඩිත බලවේගවල සමගිය සමාජයේ ආන්තිකරණයට ලක් වෙච්ච බලවේගයන්ගේ සමගිය. ඒ සියලු බලවේගයන්ගේ සමගිය ගොඩනංවන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඉතින් ඒ අභියෝගය ජය ගන්න, ඒ අභියෝගයට මුහුණ දෙන්න වමේ ව්‍යාපාරයට පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ පුළුවන් කියන විශ්වාසය, ඒ අදිෂ්ඨානය සාර්ථක කරගන්න අපි එකතු වෙමු කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පයෙන් මම අවසන් කරනවා.